ඒ වගේම එසේනම් මෙම සුවිශේෂී අවස්ථාවට සම්බන්ධ වී සිටින ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ උපකුලපතිතුමන් වන මහාචාර්ය ආනන්ද කරුණාරත්න මැතිතුමන්වත් අද දින ආරාධක දේශනය සඳහා අප සමග සම්බන්ධ වන සම්මානිත මහාචාර්ය ජගත් වීරසිංහ මැතිතුමන්වත් සම්බන්ධ වී සිටින ඔබ සියලුම දෙනාවත් මෙම සම්භාව්‍ය අවස්ථාවට ගෞරවයෙන් යුතුව පිළිගනු ලබනවා. එසේනම් මේ අවස්ථාව ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යනාංශයේ අංශාධිපතිතුමන් වන මහාචාර්ය සිස්ටර් මැන්විස් මැතිතුමන් හටයි අධ්‍යනාංශ වෙනුවෙන් ඔබ සැමව ආමන්ත්‍රණය කිරීම සඳහා. ඔබ සන්ධ්‍යාවක් වේවා සියලු දෙනාටම. ඇත්තටම ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යනාංශය මේ ආකියොලොජි ඇන්ඩ් හෙරිටේජ් ස්ටඩීස් කියන ග්‍රන්ථය අපි ආරම්භ කරේ 2015 අවුරුද්දේ. 2015 අවුරුද්දේ ආරම්භ කරපු මේ ජර්නල් එක අපි මේ වෙනකොට ලංකාවේ පුරාවිද්‍යා ශාස්ත්‍රයේ රෙෆරන්ස් ජර්නල් එකක් විදියට ඉහළ තලයට රැගෙන එන්න අපිට හැකියාව ලැබිලා තියෙනවා. විශේෂයෙන්ම පළවෙනි කලාපයේදී පළවෙනි වෙළුමේදී අපි එක ජර්නල් එකක් තමයි ආරම්භ කරේ. ඊට පස්සේ අපි එක දෙකක් බවට ප්‍රකාශයටපත් කිරීමට කටයුතු කරා. ඉන් පස්සේ අනතුරු අපි ඒකේ වොලියුම් 3ක් අවුරුද්දකට නිකුත් කරන්න අවශ්‍ය කටයුතු සම්පාදනය කරා. ඇතරම් මේ කාර්යයේදී අපිට විශේෂයෙන්ම දායකත්වය දක්වුවේ අධ්‍යනාංශයේ ආචාර්ය මණ්ඩලයේ කැපකිරීම සහ ඒ අයගේ උනන්දුව. මේ කාර්යයේදී අද එළි දක්වන මේ 6 වෙනි කලාපයේ වොලියුම් 3ට අදාළව ප්‍රධාන සංස්කාරකත්වයේ දරන්නේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය චන්දිම බණ්ඩාරාමපන්නවල මහත්මයා. එතුමා මේ වැඩේ බාර අරගෙන දෙවනි වතාවටත් තමයි ප්‍රධාන සංස්කාරක ධූරයේ කටයුතු කරේ. මීට පෙරත් එතුමා සංගරා 3ක් ප්‍රධාන සංස්කාරකත්වයේ දරලා පිළි දැක්වුවා. එයින් අනතුරු නැවත වතාවක් ඔහු මේ සංස්කාරකත්වයේ බාර අරගෙන මේ කටයුතු ඉතාමත්ම විධිමත් අයුරින් සිදු කරා. ඒකම ඔහුට අනගි සහායක් අපේ අධ්‍යනාංශයේ ආචාර්ය මණ්ඩලයේ ඉන්න සියලුම ආචාර්යවරු ලබා දුන්නා. විශේෂයෙන්ම මේ රිවිව් පැනල් එකේදී කටයුතු සිදු කරලා ඒ කටයුතු වලට අදාළ සියලුම දායකත්වය මොවුන් ලබා දුන්න එක අපි අධ්‍යනාංශයක් විදිහට අධ්‍යනාංශයේ සියලුම සමාජිකයින්ගේ දායකත්වය එතනට ලැබීම අපි ඉතාමත්ම ඉහළින් අගය කරනවා. විශේෂයෙන්ම ඇත්තටම මේ සංගරා කලාප තුන ගත්තහම අපි දකිනවා ශ්‍රී ලංකාවේ ප්‍රාග් ඉතිහාසය, පූර්ව ඉතිහාසය, මුල් ඉතිහාසය, එකම මානව වංශ විද්‍යාව, ඉරිගේෂන් එහෙම නැත්නම් වාරික් පුරාවිද්‍යාව, එකම කලා ඉතිහාසය ආදී විවිධ පරාසයන් වලට මේ සංග්‍රහයේ ලිපි රචනා කරලා තියෙනවා. එතකොට මේක ඉතාමත්ම වැදගත් වෙන්නේ බහුවිෂයාත්මක දෘෂ්ටි කෝණයක සංග්‍රහයක් විදිහට ශ්‍රී ලංකා පුරාවිද්‍යාවට අඛණ්ඩව එළි දක්වන සංග්‍රහයක් බවට මේ අධ්‍යනාංශයේ මේ සංග්‍රහව පත් වීම. ඒ නිසා අපි අධ්‍යනාංශයක් විදිහට ඉතාමත්ම සතුටු වෙනවා. අද දිනේ මේකේ 6 වෙනි කලාපය අපිට එළි දැක්වීමට අවකාශ සැලසීම පිළිබඳව ඒකම මේ COVID-19 වසංගත තත්ත්වයේ හමුවේ විශේෂයෙන්ම විශ්වවිද්‍යාල පද්ධතිය එන හිට තිබෙන මොහොතක අපි අධ්‍යනාංශයක් විදිහට මේ COVID-19 වසංගත තත්ත්වය තුල 2021 වර්ෂයට අදාළ වැඩ සැලැස්ම අපි ඉදිරිපත් කරා මේ අවුරුද්දේ මුලදී. ඒ වැඩ සැලැස්මේ දැනට අපිට ඉතුරු වෙලා තියෙන කාර්යයන් දෙකයි. එකක් තමයි අද දිනේ මේ එළි දක්වන සංග්‍රහ තුන එළි දැක්වීම. ඊට අමතරව අපිට අපි සංවිධානය කරලා තියෙනවා ලබන මාස 26 වෙනිදා වෙනකොට අපේ අධ්‍යනාංශයේ මගින් සංවිධානය කරන පූර්ව ඉතිහාසය සම්බන්ධ සම්මන්ත්‍රණයක්. ඒකට ඒකෙන් අපි අධ්‍යනාංශයක් විදිහට සාර්ථක කරගෙන තියෙනවා මේ අවුරුද්දේ වැඩ සැලැස්මේ සියලුම අංග අපි මේ අවුරුද්ද තුල සිදු කිරීම තුල ඒ නිසා ඒ කාර්යයට අපේ දායකත්වය දැක්ුවේ මේව සාර්ථක කරගන්න අපේ ආචාර්ය මණ්ඩලය, අපේ ශිෂ්‍යයෝ, පීඨාධිපතිතුමා, ඒකම උපකුලාධිපතිතුමා මේ කටයුතු වලදී අපිට විශේෂයෙන්ම ඒ දායකත්වය ලබා දුන්නා. ඒ නිසා මේක අපි සියලු දෙනාම ලැබපු ජයග්‍රහණයක්. මේ මෙවැනි තත්ත්වයක් තුළ මෙවැනි කටයුතු සිදු කිරීම ඒකම මේ කාර්යයට අපිට දායකත්වය දැක්වුවා. මේක රිවිව් කරලා මේ ජර්නල් එකේ තියෙන වටිනාකම ඉහළ නැන්වීමට සම්පත්දායකින් විදිහට අපිට කටයුතු කර ආචාර්යවරු, මහාචාර්යවරු ඇතුළු කණ්ඩායම් වෙනත් විශ්වවිද්‍යාලවල ඒ අයවත් අපි මේ අවස්ථාවේදී සිහිපත් කරන්න ඕනේ මේකට දක්වපු දායකත්වය වෙනුවෙන්. ඒක අපි අධ්‍යනාංශයක් විදිහට අගය කරනවා. ඒ නිසා මේ
කටයුතු සම්බන්ධ මම හිතන්නේ දීර්ඝ සාකච්ඡාවක් ඉදිරියට වෙයි. ඒ සාකච්ඡාවේදී සංග්‍රහ පිළිබඳ අපේ චන්දි මාබන්වල මහත්මයා විසින් මේ කටයුතු පැහැදිලි කරයි. ඒ නිසා මේ අවස්ථාවට සම්බන්ධ වෙන සියලු දෙනාම ඉතාමත්ම ගෞරවයෙන් මම පිළිගන්නවා උපකුලපතිතුමා එක්කම ජ්‍යෙෂ්ඨ සම්මානිත මහාචාර්ය ජගත් වීරසිංහ මහත්මයා එක්කම අපේ විශ්වවිද්‍යාලයේ වෙනත් ආචාර්ය මහාචාර්යවරු වෙනත් විශ්වවිද්‍යාලවල ආචාර්ය මහාචාර්යවරු ඇතුළු මේට සම්බන්ධ වන සියලුම විද්වතුන් අපි මේ අවස්ථාවේදී මේ උත්සවය වෙනුවෙන් පිළිගන්නවා. මගේ කතාව මම හිතන්නේ දුරට කරගෙන යන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මම මගේ කතාව මෙතනින් අවසන් කරනවා. බොහොම ස්තුතියි. දෙවෙනි ස්තුතිවන්ත වෙනවා අංශාධිපතිතුමනි. The Journal of Archaeology and Heritage Studies ග්‍රන්ථයේ ප්‍රධාන සංස්කාරකතුමන් වන ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය චන්දිය බණ්ඩාර අඹංගොල මැතිතුමන්ටයි මේ අවස්ථාව. බොහොම ස්තුතියි ජනීනා. මගේ ස්ක්‍රීන් එක මම ෂෙයා කරන්න. පේනවද කියලා කියන්නකෝ ජනීනා? ඔව් පේනවා. හරි. එහෙමනම් අපේ උපකුලපතිතුමා ප්‍රමුඛ මේ වැඩසටහන සමග සම්බන්ධ වී සිටින ඔබ සියලු දෙනාගේම අවසරයි. මේ අපේ පුරාවිද්‍යා සහ උරුම අධ්‍යයන සංග්‍රහයේ 6වෙනි කලාපයේ සංස්කාරක වශයෙන් මම හිතනවා මේ සංගරාව පිළිබඳව මූලික කාරණා කිහිපයක් ඔබ හමුවේ තැබීම මගේ යුතුයකමක් සහ වගකීමක් කියලා. ඒකට අපේ මට කලින් අදහස් දක්වපු අපේ අංශාධිපතිතුමා මහාචාර්ය තුසිත මැන්දිස් මැතිතුමා සංගරාව පිළිබඳව මූලික අදහස් කාරණා කිහිපයක් ඉදිරිපත් කරා. ඒ අදහසුත් සමග මම කෙටි අදහස් කිහිපයක් මගේ අදහස් දැක්වීමේදී සිදු කරනවා. මම හිතනවා මගේ අදහස් දැක්වීමට විනාඩි 10ක පමණ කාලයක් ගත වෙයි කියලා. එතකොට අපේ මහාචාර්යතුමා ප්‍රකාශ කරපු විදිහටම අද දින අපි විසින් එළි දක්වනු ලබන්නේ අපේ දෙපාර්තමේන්තුව මගින් ප්‍රකාශයට පත් කරනු ලබන සංග්‍රහයේ 6වෙනි වෙළුම. එතකොට අපේ කලිමුත් සඳහන් වුණ පරිදිම අපේ පුරාවිද්‍යා සහ උරුම අධ්‍යයන අංශය රජරට විශ්වවිද්‍යාලය ආරම්භ කරලා 2011 දී පමණ 2013 වසරේදී අපිට පුළුවන් වෙනවා ප්‍රථම වතාවට මේ පුරාවිද්‍යා සහ උරුම අධ්‍යයන සංග්‍රහය The Journal of Archaeology and Heritage Studies කියන සංග්‍රහාව සමර්පිත සංග්‍රහාවක් වශයෙන් එළි දක්වන්න. ඒතර 2013 වසරේදී මේ සංග්‍රහයේ ප්‍රධාන සංස්කාරක වශයෙන් මහාචාර්ය සී.ආර්. රිතානච්චි මැතිතුමාගේ ප්‍රධාන සංස්කාරකත්වයේ යටතේ කලාප දෙකක් වශයෙන් නිකුත් වෙනවා. ඊට පස්සේ දෙවැනි සංග්‍රහාව 2014 වසරේ යම් කාරණා නිසා අපිට සංග්‍රහාවෙදි දක්ව ගන්න බැරි වෙනවා. නමුත් ඉන්පසු 2015 වසරේදී යාන්ඔය නිම්නයේ සිදු කරපු පුරාවිද්‍යා අධ්‍යයන වෙත වැඩි අවධානයක් යොමු කරමින් මේ සංග්‍රහාව නැවතත් ප්‍රකාශයට පත් කරන්න අපිට පුළුවන් වෙනවා. මහාචාර්ය මැතිතුමාගේ සහ මහාචාර්ය තුසිත මැන්දිස් මැතිතුමාගේ සංස්කාරකත්වය යටතේ. ඊට පස්සේ මේ සංග්‍රහාවේ 3 වෙනි වෙළුම 2016 වසරේදී අපේ දෙපාර්තමේන්තුව මගින් ප්‍රකාශයට පත් කරනු ලබනවා කලාප දෙකක් වශයෙන්. ඊට පස්සේ 4 වෙනි සංග්‍රහාව 2017 වසරේදී අපේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ටිකිරි බණ්ඩාර විජේපාල මැතිතුමාගේ ප්‍රධාන සංස්කාරකත්වයෙන් කලාප ජනවාරි අප්‍රේල් ආදී වශයෙන් ප්‍රධාන මාස 4 කොටස් 3කට බෙදලා කලාප 3ක් වශයෙන් ප්‍රථම වතාවට පළ වෙනවා 2017 වසරේදී. එතකොට මේකේ මෙතන 3 කියලා එන්න ඕනේ. 3 වෙනි කාණ්ඩයේදී පූර්ව සහ ප්‍රාග් ඉතිහාසය පිළිබඳ අපි විශේෂ අවධානයක් යොමු කරා. ඊට පස්සේ නැවත 2018 වර්ෂයේදී අපිට අපේ සංග්‍රහාවේ 5 වෙනි වෙළුම කලාප 3ක් වශයෙන් අපි එළි දක්වනවා. එතනදී 3 වෙනි කලාපයේ අපි අභිලේඛන විද්‍යාව පිළිබඳව විශේෂ අවධානයක් යොමු කරා. ඊට පස්සේ 2019 වර්ෂයට නියමිත අපේ පුරාවිද්‍යා සහ උරුම අධ්‍යයන සංග්‍රහයේ 6 වෙනි වෙළුම තමයි අද දින මේ ප්‍රකාශයට පත් වෙන්නේ. එතකොට මේ කලාපයත් ඊටාම සතුටුවෙන් ප්‍රකාශයට පත් කරන්න පුළුවන්. කලාප 3ක් වශයෙන් කොටස් 3ක් වශයෙන් ප්‍රකාශයට පත් වෙනවා. එතකොට ඔබ මේ දකින්නේ මේ අද දින ප්‍රකාශයට පත් වෙන මේ කලාප 3 පිටකවර 3
අපි අඩුම තරමින් අපි විශ්වාස කරන විදිහට අපි දන්නා තොරතුරු අනුව දැනට ශ්‍රී ලංකාවේ මානව ශාස්ත්‍ර ශාස්ත්‍රයේ අපි අර හියුමැනිටිස් කියලා කියන්නේ මානව ශාස්ත්‍ර ශාස්ත්‍රයේ වාර්ෂිකව කලාප 3ක් අඛණ්ඩව පළ වෙන එකම සංගරාව මේ සංගරාව විය යුතුයි කියලා අපි විශ්වාස කරනවා. අපි දන්නා තොරතුරු අනුව ලංකාවේ කලාප 3ක් වශයෙන් පළ වෙන්නේ මේ සංගරාව විතරයි. ඒකට අපිට අපේ අංශාධිපතිතුමාත් කලින් ප්‍රකාශ කරපු විදිහට දැනට පිට අවුරුදු 3ක් මේ ගුණාත්මක தත්ත්වය රැකගෙන අපිට පළ කිරීමට හැකියාව ලැබිලා තියෙනවා. ඉතින් මේ මම මේ කිව්ව කාරණය යම් කිසි වැරදක් තියෙනවා නම් කාට හරි ඒක නිවැරදි කරන්න අවස්ථාවක් තියෙනවා. එතකොට අපි ගත්තොත් එහෙම මේ සංගරාවේ අපේ දෙපාර්තමේන්තුව බලාපොරොත්තු වන ආකාරයට ප්‍රමාණාත්මකව අපිට සාර්ථක කරගන්න පුළුවන් වෙලා තියෙනවා මේ පහුගිය වර්ෂ කීපය තුල. ඉතින් අපි ඉදිරියට අපි දැඩි ලෙස බලාපොරොත්තු වෙන අපේ දෙපාර්තමේන්තුවේ මේ විදිහටම අපිට පවත්වාගෙන යන්න පුළුවන් කියලා. ඒකට අපි විශ්වාස කරනවා අපි ඉදිරියේ දැන් තියෙන අභියෝගය තමයි මේ සංගරාව ගුණාත්මකව වර්ධනය කර ගැනීම. දැන් ප්‍රමාණාත්මකව අපි අවශ්‍ය ඉලක්කයට අපි පැමිණිලා සිටිනවා. ඒකට ගුණාත්මකව වර්ධනය කර ගැනීම තමයි අපේ ප්‍රධාන අභියෝගය අපේ දෙපාර්තමේන්තුවේ අපේ සංස්කාරකවරු ඉදිරියේ පවතින. ඒකට මේ ගුණාත්මකභාවය වර්ධනය කරගද්දී මම හිතනවා විශේෂයෙන්ම මේ ලිපිවල අන්තර්ගත විශ්වාසනීයතාව. ඉතින් මම එතනදී අදහස් කරන්නේ ලිපිවල තියෙන කරුණු වැරදිද නිවැරදිද කියන එක නෙමෙයි. අපි මානව ශාස්ත්‍ර ශාස්ත්‍රය ගත්තොත් එහෙම අපේ පොඩි මම පෞද්ගලිකව විශ්වාස කරනවා මේක දෙපාර්තමේන්තුවේ අදහසද තියෙන්න පුළුවන්. මගේ පෞද්ගලික අදහස අපේ ශාස්ත්‍රීය ලේඛන සහ සමාජ ඉල්ලුම අතර යම්කිසි පරතරයක් ඇති වෙලා තියෙනවා. ඒක සමාජයට බලපාන ප්‍රමාණය. ඉතින් මම හිතනවා අපි ඔය සාමාන්‍ය ව්‍යවහාරයේ කියන පර්යේෂණ තමන්ගේ ජාතික සංවර්ධන සඳහා යොදා ගන්නා රටවලදී ඒ පරතරය අවමයි කියලා මම පෞද්ගලිකව විශ්වාස කරනවා. ඒ ලිපිවල තියෙන කරුණු කාරණා ජාතික සංවර්ධනය සඳහා යොදා ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් අපි විශ්වාස කරනවා ලිපියක ගුණාත්මකතාව කියන්නේ ඒකාතකට මෙන්න මේ කාරණේ. අපි ලිපිය ඉදිරිපත් කරන කාරණා කෙතෙක් දුරට අපිට සමාජ සංවර්ධනය සඳහා මහජන සුබ සාධනය සඳහා ඒ ශාස්ත්‍රීය කරුණු කාරණා යොදාගත හැකිද කියන කාරණා. ඉතින් අපි විශ්වාස කරන අපේ සංගරාවට ඉදිරියේදී එවැනි විශ්වාසනීයතාවයෙන් යුක්තව ජාත්‍යන්තර ප්‍රමිතීන් සමග හැකිතාක් දුරට සමගාමීව අපේ ජාතික අනන්‍යතාව සුරක්ෂිත කරගනිමින් මෙන්න මේ කාරණා සහිතව ගුණාත්මකව වර්ධනය කර ගැනීමේ අභියෝගය තමයි අපි අතර තියෙන්නේ. ඉතින් කලින් අපේ ජනීනත් ප්‍රකාශ කරපු විදිහට අපේ මේ සංගරාව යම්කිසි කරුණු කාරණා නිසා වර්ෂ කිහිපයක් 2019 පළ වෙන්න තිබුණ එක තමයි දැන් 2021ට ඇවිල්ලා තියෙන්නේ. ඒකට අපි මේ සංගරාව සැලසුම් කරලා තිබ්බේ 2021 මැයි මාසයේ ප්‍රකාශයට පත් කරන්න. නමුත් ඇතිවෙච්ච නොවැළැක්විය හැකි හේතු නිසා මාස 5ක් විතර දොරට වැඩිම කල් ගිහිල්ලා අද අපිට මේ ඔන්ලයින් විදියට එහෙම නැත්නම් මාර්ගගත ක්‍රමයට මේ PDF ડોකියුමන්ට් විදියට මේ සංගරාව දොරට වඩම්මන්න පුළුවන් වෙලා තියෙනවා. ඉතින් මේ සංගරාව අනාගතයේදී මුද්‍රණයෙන් දොරට වැඩිමකුත් සිද්ධ වෙයි. උත්සවයක් මුද්‍රණයෙන් අපට දැක ගන්න පුළුවන්. නමුත් මේ තියෙන ආපදා තත්ත්වය ඉවත් වෙලා ඒකට අවශ්‍ය සුදුසු පරිසරය සකස් වෙන්න සිද්ධ වෙනවා. එතකොට මෙවර සංගරාව අපි පිළිබඳව අවධානය යොමු කරොත් එහෙම අපි ලිපි කැඳවුවාට පසුව මේ සංගරාවට ලංකාවේ විවිධ ආයතන විවිධ පුජ්‍යලිය නියෝජනය කරමින් විවිධ විද්වතුන්ගේ ලිපි 64ක් මේ සංගරාව සඳහා අපිට ලැබුණා. එතකොට මේ ලිපි 64 අපි විශේෂඥ පරිශීලක මණ්ඩලයකට යොමු කරලා ඒවා හැම ලිපියක්ම පාහේ අපි කියන්නේ අර බ්ලයින්ඩ් රිවිව් එහෙම නැත්නම් නම් ගම් සංගවලා නම් ගම් ඉවත් කරලා පරිශීලනය කිරීම සඳහා විශේෂඥයන් වෙත යොමු කරා. එතකොට මේ විශේෂඥ පරිශීලක මණ්ඩලය ලංකාවේ විවිධ ආයතන නියෝජනය කරමින් 21 දෙනෙක් සම්බන්ධ වුණා. ඉතින් මම හිතා මේ මගේ කාර්යලාව මේ නම් ටික හෝ අඩුම තරමේ ප්‍රකාශයට පත් කිරීම අපේ යුතුයකමක් වෙනවා කියලා. මොකද මේ සියලුම විශේෂඥ පරිශීලකයන් මේ පරිශීලන කටයුතු තමන්ගේ කාල වේලාව කැප කරමින් දැනුම කැප කරමින් සිදු කරේ සම්පූර්ණ ආර්ථික ප්‍රතිලාභයකින් තොරව සම්පූර්ණ ස්වේච්ඡා පදනමකින්. ඉතින් මා හිතනවා මේ අවස්ථාවේදී අපේ
ඒ රිවිව් පැනල් එකේ නම් ටික ඉදිරිපත් කරොත් හොඳයි කියලා ඒ සියලු දෙනාට ගෞරවයක් පිණිස. ඒතර මම මේ නම් ටික පෙළ ගස්සලා තියෙන්නේ ඔවුන්ගේ නමේ වාසගම දැක්වෙන ආකාර ආදී පිළිවෙල අනුව. එතකොට මම නම් ටික ප්‍රකාශ කරොත් එහෙම ආචාර්ය නුවන් අබේවර්ධන, මහාචාර්ය රෝහිත දසනායක, මහාචාර්ය වසන්තකේ දිසානායක, ආචාර්ය ධනංජය ගම්ලත්, ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ඉන්දික ඉහළගෙදර, කතිකාචාර්ය බුද්ධික කෝනාර, සම්මානිත මහාචාර්ය ටී.ජී. කුලතුංග, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ආර්ය ලගමුව, ආචාර්ය W. විශාංක මල්සිරි, මහාචාර්ය තුසිත, ආචාර්ය සිසිර රාජපක්ෂ, මහාචාර්ය ගාමිණී රණසිංහ, ආචාර්ය අමිලේස් රත්නායක, මහාචාර්ය පියතිස්ස සේනානායක, ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය තිලංක මනෝජ් සිරිවර්ධන, ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මහින්ද සෝමතිලක, ආචාර්ය අජිත් තල්වත්ත, ආචාර්ය පී විධානපතිරණ, ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ටිකිරි බණ්ඩාර විජේපාල, පූජ්‍ය ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ගල්වැවේ විමලකාන්ති හිමිපාණන් වහන්සේ, මහාචාර්ය චන්දන රෝහණ විතානච්චි කියන මේ විද්වතුන්ගේ මණ්ඩලය මගින් තමයි මේ ලිපි 65 විශේෂඥ පරිශීලනය සඳහා එක ලිපියක් විද්වතුන් දෙදෙනෙකුට යවලා අපි අදාළ කටයුතු සිදු කරේ. එතකොට අපි ගත්තොත් මේ මෙවර අපි නිකුත් කරන මේ 6 වෙනි අපේ සංගරාවේ ප්‍රධාන කොටස් තුනේ පළවෙනි කොටස ජනවාරි අප්‍රේල් වශයෙන් ලිපි 12කුත්, දෙවැනි කොටස වශයෙන් මැයි අගෝස්තු කලාපයේ වශයෙන් ලිපි 12කුත්, තුන්වෙනි කොටස වශයෙන් සැප්තැම්බර් දෙසැම්බර් කොටසේ ලිපි 10කුත් වශයෙන් ලිපි 34ක් අන්තර්ගත වෙලා තියෙනවා. එතකොට අපිට මම කලිමුත් සඳහන් කරා ලිපි 64ක් ලැබුණා මේ සංගරා සඳහා. එයින් ලිපි 34ක් තමයි අපි මේ සංගරා තුන සඳහා අන්තර්ගත කරලා තියෙන්නේ. ඉතින් එතනදී අපිට ලිපි 30ක් ඉවත් කරන්න සිද්ධ වුණා අපේ අකමැත්තෙන් වුවත්, මොකද අපිට සීමිත ලිපි ප්‍රමාණයක් පමණයි මේ සංගරා සඳහා අන්තර්ගත කිරීමට හැකියාව තියෙන්නේ. ඉතින් මේ ඉවත් වුණ ලිපි නුසුදුසුයි කියන එක මෙතනින් අදහස් වෙන්නේ නැහැ. ඒ ලිපි පරිශීලනය විශේෂඥ පරිශීලනයන්ට යොමු කරලා ඊට පස්සේ ඒවා නැවත වර්ධනය කරලා අපිට ගැනීමේ හැකියාව තිබුණත් අපේ සංගරාවලට අපිට සීමිත ලිපි ප්‍රමාණයක් පමණයි අන්තර්ගත කළ හැකිව තියෙන්නේ. ඒ නිසා අපිට අකමැත්තෙන් වුණත් සංස්කාරක මණ්ඩලයේ ලිපි 34ක් තමයි අපිට තෝරා ගැනීමට හැකියාව ලැබුණේ. ඉතින් අපි හිතනවා මේ සියලු දෙනාටම ඉදිරියේ අපේ සංගරා සඳහා සම්බන්ධ වීමේ හැකියාව තියෙනවා. ඉතින් ලිපි සංගරා කලාප තුනේ දල වශයෙන් මම පටුන ඔබගේ දැන ගැනීම සඳහා සඳහන් කරන්නම් කෙටි කාලයක් අරගෙන. පළවෙනි සංගරාවේ බුත්සරණින් නිරූපිත 12 වන 13 වන සියවස්සේ වාක්‍ය රීති නිල්මිනි දයානන්ද කතිකාචාර්යතුමිය, ලන්දේසි අටත්විජිතවාදී පරිපාලනය තුළ මුස්ලිම්වරුන්ගේ භූමිකාව, අනුරාධපුර ජේතවන විහාරයෙන් හමු වී ඇති මුද්‍රා පිළිබඳ විමර්ශනය. මම හිතන්නේ කතුවරුන්ගේ නම් ඔබට දර්ශනීය වෙනවා. තිරේ නිසා මා ඒ සඳහා කාලය ගත කරන්නේ. කතෝලික පූජකවරුන් බවට පත් වූ සිංහල රජකුමරුන් දෙදෙනෙක්, ඇඩම් ඩේවිස් සහ බ්‍රිතාන්‍ය හමුදාවේ සමූල ඝාතනය, රාජාංගනයේ හස්තිකුච්චි කෞතුකාගාරයේ ප්‍රදර්ශනයට තබා ඇති ගල් කැටය මහා පිළිමගේ තුළ ඇති ශිලා ලේඛනය, අනුරාධපුර විජයාරාම සභාශාලාවේ කැටයම් නිර්මාණ, මහාචෝලි මහතිස්ස රජුගේ පොලිකණ්ඩි කුලම ගිරිලිපිය, පුරාණ රූණු මා විහෙරේ නම සහ කතෘත්වය පිළිබඳ මතවාද, impact of Kharosthi language in all Sinhala writing, when did the Buddha statue first built in Sri Lanka, early uses of monsoon winds for navigation to Sri Lanka කියන ලිපි 12 තමයි පළවෙනි කාණ්ඩයට අන්තර්ගත වෙන්නේ. ඒකට දෙවෙනි කාණ්ඩයට මහජන අවකාශයන්හි ස්ථාපිත 20 වැනි සියවසේ දේශපාලන ආලේඛ ස්මාරක මූර්ති පිළිබඳ අධ්‍යයනය, අනුරාධපුර වෙහෙර බැඳිකල ස්වාභාවික හා සංස්කෘතික භූදර්ශනය, ශ්‍රී ලංකාවේ පුරාණ බෞද්ධාරාම තුල පිහිටි ජනතාගර, ශ්‍රී ලංකාවේ ස්වභාවික දියවුල් ප්‍රකාශිත අතීත ජනාවාසකරණය, හින්දු ආගමික වාස්තු විද්‍යා ගොඩනැගිල්ලක උරුම සංරක්ෂණ ප්‍රවේශය, හැඩොය නිම්නේ පැරණි ජනාවාස ව්‍යාප්තිය පෙන්눔 කරන බෞද්ධ ස්තූප, මහජන දැනුවත් කිරීම සඳහා උරුම අර්ථකථන ප්‍රවේශය, the origin of the first migration of people to Sri Lanka from India, iconic Ganapati to aniconic Pullayar කියන ලිපිය, the religious and architectural mix of the image worship generated in Anuradhapura Mahavihara, exploration of the processing of slag සහ 12 වෙනුව සමකාලීන ශ්‍රී ලාංකේය පුරාවිද්‍යාව අර්බුදය විමසීම යනුවෙන් මෑත කාලයේ නිකුත් වුණ
විවාද සම්පන්න කෘතිය මහාචාර්ය ජගත් වීරසිංහ විසින් රචනා කරපු පුරාවිද්‍යාවේ පැවති අර්බුදය යනුවෙන් එතුමා හඳුන්වා දෙමින් ඉදිරිපත් කරපු නිබන්ධය පිළිබඳ විචාරයක් මේ කෘතියට අපි අන්තර්ගත කරලා තියෙනවා. ඒ වගේම තුන්වෙනි කලාපයට හුදකලා වැව් කේන්ද්‍ර කරගත් ජනාවාසකරණය නවීකරණය හමුවේ ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික හස්තකර්මාන්ත මුණපාන අභියෝග පුරාණ ශ්‍රී ලාංකික ග්‍රාමීය කාන්තාවගේ සමාජ තත්ත්වය මධ්‍ය යාන්වයේ නිම්නයේ ජනාවාස පරිණාමයට හේතු සාධක නූතන සමාජීය අභිචාරාත්මක දිශානති හා සමාජ ව්‍යුහය evolution of the ancient landscape geological study of fossilization and paleo environment reconstructions of Ratnapura archaeometeorology of Sri Lanka evolution of the ancient irrigation works in Sri Lanka a different perceptions of the proto-historic Iron Age in Sri Lanka කියන ලිපි 10 තුන්වෙනි කාණ්ඩයට අන්තර්ගත වෙනවා. ඒකට මම කලිමුත් සඳහන් කර විදිහට මේ කෘති ත්‍රිත්වය ඉදිරියේදී ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශයෙන් මාගින් මුද්‍රණය කරලා ප්‍රකාශයට ඔබට දෘಢ කුපියක් වශයෙන් මුද්දක ගන්න පුළුවන් වෙනවා. ඒකට අද දින මේ කෘතිය අපි මාර්ගගත ආකාරයෙන් නිකුත් කරනවා සීමිත සංස්කරණයක් වශයෙන්. ඉතින් ඉදිරියේදී මෙය මුද්‍රණය කරලත් ඔබට ගන්න පුළුවන්. සහ අද දින අප ප්‍රකාශයට පත් කරන මේ PDF නැත්නම් මේ මුදු පිටපත් මේ සංග්‍රහවල ඉදිරියේ ලබාගත හැකි ආකාරය අපේ ජනීනා මෙනවිය ඔබට ප්‍රකාශයට පත් කරයි. එතකොට මේ කෘතිය අපි අපේ දෙපාර්තමේන්තුව වෙනුවෙන් මා මේ වෙලාවේදී ඔන්ලයින් ක්‍රමයට උනත් ටිකක් නුහුරු අත්දැකීමක් උනත් පොතක් දොරට වැඩිම සම්බන්ධයෙන් මේ ඔන්ලයින් අත්දැකීම මම මේ කෘතිය ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ උපකුලපතිතුමාටත් සමාජීය විද්‍යා හා මානව ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපතිතුමාටත් පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යයනයේ අංශාධිපතිතුමාටත් අද දින විශේෂ දේශනය පවත්වනු ලබන ප්‍රවීණ කලාකරුවෙකු වන ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙක් උන පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ හිටපු අධ්‍යක්ෂකවරයා වන ජගත් වීරසිංහ මහාචාර්යතුමා ප්‍රමුඛ මුළු මහත් පොදු ජන පාඨක සමාජයටම ඉතාමත් ගෞරවයෙන් යුක්තව පිළිගන්නු ලබනවා. ඒකට අවසාන වශයෙන් මම මේ මගේ අදහස් දැක්වීම යම්කිසි ස්තුතිය පුද කිරීමටත් අවස්ථාවක් කරගන්න කැමතියි. මොකද මට මේ සම්බන්ධයෙන් ලැබෙන ප්‍රථම සහ එකම අවස්ථාව මෙය නිසා. ඒකට මා මුලින්ම කැමති මේ කෘති මේ සංගරාව මේ සම්මාර්ථිත සංග්‍රහවේ කලාප තුන සම්පාදනය කරන්න අවශ්‍ය සම්පත්දායකත්වය ලැබුණේ ලිපි සම්පාදනය කරපු විද්වතුන් නිසා. ඒ නිසා ඒ සියලුම විද්වතුන්ට විද්වතුන් කියද්දී පුරුෂ සහ ස්ත්‍රී ලිංග දෙකම හඟවනවා. ඉතින් මේ සියලුම විද්වතුන්ට මාගේ ගෞරවනීය ස්තුතිය අපේ දෙපාර්තමේන්තුව වෙනුවෙන් සංග්‍රහ වෙනුවෙන් ප්‍රකාශයට පත් කරනවා. ඒ වගේම ලිපි සමාලෝචනය කළ ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලය, බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය, ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය, පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය, පේරාදෙණිය විශ්වවිද්‍යාලය සහ ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලය යන උසස් අධ්‍යාපන ආයතන නියෝජනය කළ ඒ සියලුම විද්වතුන්ට කිසිදු ආර්ථික ප්‍රතිලාභයක් බලාපොරොත්තු නොවි තමන්ගේ දැනුම දානය කළ ඒ සියලුම විද්වතුන්ට ගෞරවනීය ස්තුතිය පුද කරන්න කැමතියි මේ අවස්ථාවේදී. ඒ වගේම අපි මේ සංගරා තුන සඳහා පිටකවර සකස් කරලා දුන්නේ අපේ හිටපු කතිකාචාර්යවරයෙක් වන නාපීර ශ්‍රී දිසානායක එතුමාටත් ස්තුතිය පළ කරනවා. ඒ වගේම මේ වැඩසටහන සංවිධානය කරපු කඩිනමින් සතියක් වගේ ඇතුළත මම හිතන්නේ අපේ මහාචාර්ය තුසිත මැන්දිස් මැතිතුමාගේ උපදෙස් පරිදි කතිකාචාර්යානි ජනීනා නෝනිස් වෙනමියටත් ඇතුළු ඒ සියලුම සංවිධායක මණ්ඩලයටත් ස්තුතිය පළ කරනවා. ඒ වගේම අද දිනේ මේ වැඩසටහන මම හිතන්නේ අලංකාර වෙන්න හේතුවක් වෙයි අපේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ජගත් වීරසිංහ මැතිතුමාගේ විශේෂ දේශනය. ඉතින් එතුමාටත් මේ කෘතියේ සංස්කාරකවරයා වශයෙන් මගේ විශේෂ ස්තුතිය පළ කරනු ලබනවා. ඒ වගේම මේ සියලු වැඩ කටයුතු අපිට මේ ශාස්ත්‍රීය වැඩ කටයුතු කිරීමට අවශ්‍ය පසුබිම සපයා දෙන්නේ අපේ විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ආනන්ද කරුණාරත්න මහත්මයා මැතිතුමා. එතුමා මම හිතන්නේ එතුමා කාර්ය බහුල වුණත් මේ වැඩසටහනට අද සම්බන්ධ වෙලා සිටිනවා. එතුමාටත් ඉතාම ගෞරවනීය ස්තුතියක් මේ අවස්ථාවේදී මේ සංග්‍රහව සම්බන්ධයෙන් මා පුද කරනු ලබනවා. ඒ වගේම අපේ ශාස්ත්‍රීය කටයුතු පිළිබඳව හැමදාම අපිට උපදෙස් දෙන ඒ සඳහා උනන්දු කරන අපේ
පීඨාධිපතිතුමා අපේ දෙපාර්තමේන්තුවේම මහාචාර්ය චන්දන රෝහණ විතානච්චි මැතිතුමාටත් ගෞරවනීය ස්තුතිය පුද කරනු ලබනවා. ඒ වගේම මම හිතන්නේ මේ 2015 පස්සේ නිකුත් වුණ හැම සංගරාවක්ම පාහේ නිකුත් කිරීමේ මම හිතන්නේ වැඩි ගෞරවය හිමි වෙන්න ඕනේ අපේ අංශාධිපතිතුමාට. මොකද අපිටත් වඩා උනන්දුවෙන් මේ සංග්‍රහව පිළිබඳව අපි පසුපස්සේ පන්නමින් නිතර අපිට අපි සාමාන්‍යයෙන් කිව්වත් බල කරමින් වගේ අපි උනන්දු කරන්නේ කලේ මහාචාර්ය තුසිත මැන්දිස් අපේ අංශාධිපතිතුමා. ඒ නිසා මේ සංග්‍රහව අද මම හිතන්නේ අපිට දැක ගන්න පුළුවන් වීම පිටිපස්සේ එතුමාගේ දායකත්වය අතිවිශාලයි. ඒ නිසා එතුමාටත් මෙහි සංස්කාරකවරයා වශයෙන් අපේ දෙපාර්තමේන්තුවේ අංශාධිපතිතුමා වුවත් මේ එතුමාටත් විශේෂ ස්තුතියක් මම පුද කරනු ලබනවා. ඒ වගේම අපේ මේ කටයුතු සිදු කර ගැනීම සඳහා අපේ දෙපාර්තමේන්තුවේ අධ්‍යයන කාර්ය මණ්ඩලය සහ අධ්‍යයන කාර්ය මණ්ඩලයේ සියලු දෙනාගේම එකමුතුව සහයෝගීත්වය බලපාලා තියෙනවා. ඉතින් මම මේ අවස්ථාවේදී අපේ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ආර්ය ලගමුව මැතිතුමා ඇතුළු අපේ ආචාර්ය නුවන් අපේවර්ධන, ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ටිකිරි බණ්ඩාර විජේපාල, ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය තිලංක මනෝජ් සිරිවර්ධන, මේ ඇතුළු අපේ ජානීනා ඇතුළු නර්මදා ජයන්ත සියලු දෙනාටම නම් හැමෝම කියන්න බැරි වෙයි. ඒ සියලු දෙනාගේම සහයෝගයෙන් තමයි අපිට මේ සංගරාව මේ දක්වා ගෙනෙන්න පුළුවන්කම ලැබිලා තියෙන්නේ. නිසා ඒ සියලු දෙනාටම ගෞරවනීය ස්තුතිය පුද කරනවා. ඒ වගේම මේ වැඩසටහනට සම්බන්ධ වෙන මම හිතන්නේ අපේ විශාල ප්‍රමාණයක් සම්බන්ධ වෙලා ඉන්න 75 දෙනෙක් පමණ ඒ සියලු දෙනාටමත් මාගේ ගෞරවනීය ස්තුතිය ප්‍රකාශ කරනවා. ඒ වගේම අවසාන වශයෙන් මට යම්කිසි ආකාරයකින් යම්කිසි කාරණයක් කීමට මග හැරුණා නම් ඒ සියලු දෙනාම කාරුණිකව ඒ පිළිබඳව සමාව ලබා දෙන ලෙසත් ඉල්ලා සිටිනවා. එහෙමනම් මේ ඔබ සියලු දෙනාටම නිරෝගිමත් සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරමින් මගේ කෙටි නොවු තරමක් විනාඩි 15කට වඩා මම හිතන්නේ කාලය ගත්තා. මගේ කතාව මෙතනින් අවසන් කරනවා. ඔබ සියලු දෙනාටම නිරෝගිමත් සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. තෙරුවන් සරණයි. බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා ජ්‍යෙෂ්ඨ කතිකාචාර්යතුමනි. The Journal of Archaeology and Heritage Studies 7 වෙනි මෙරම අද දිනම ඔබට ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. ඔබගේ විද්‍යුත් ලිපිනය chat box එක හරහා අපට දෙවන්න. මෙම ග්‍රන්ථයේ මෘදු පිටපත ඔබට ලබා දීමේ හැකියාව අපිට තිබෙනවා. ඒ වගේම Department of Archaeology and Heritage Management RUSL කියන Facebook පිටුව හරහා ඔබට මෙම ග්‍රන්ථ ලබා ගැනීමේ හැකියාවක් තිබෙනවා. එසේනම් ඊළඟට මාගේ ගෞරවනීය ආරාධනය පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ හිටපු අධ්‍යක්ෂ සහ වර්තමානයේ මධ්‍යම සංස්කෘතික ආරම්භයේ විශේෂ උපදේශකවරු වශයෙන් කටයුතු කරන සම්මානිත මහාචාර්ය ජගත් වීරසිංහ මැතිතුමන්ටයි පුරාවිද්‍යාව ලිවීම ලෙස යන මාතෘකාව යටතේ අද දින ආරාධිත දේශනය ආරම්භ කිරීම සඳහා බොහොම ස්තුතියි ජනිනා උපකුලපතිතුමා පීඨාධිපතිතුමා මහාචාර්ය තුෂ්ණ මෙන්ඩිස් චන්දි මබංගවල සියලු දෙනාගේම අවසරයි. පුරාවිද්‍යාව සහ උරුමය පිළිබඳ මේ ශාස්ත්‍රීය සංග්‍රහව කලාප තුන එළි දක්වන මේ අවස්ථාවේ මට කතාවක් කරන්න කියලා ආරාධනා කිරීම මම ගෞරවයක්සේ සැලකනවා. මේ ආරාධනාව කොට කිසියම් අභියෝගයක් වුණා. මොකද මට හිතා ගන්න බැරුණ මම මොකද්ද මේ අවස්ථාවේදී කතා කරන්න ඕන කියලා. මොකද්ද මේ වගේ අවස්ථාවකට ගැලපෙන මේ වගේ වෙලාවකට මේ විදිහේ උපක්‍රමයක් හරහා කතා කරනකොට කරන්න හොඳ දේ කුමක්ද කියලා. කොහොම වුණත් මොකද මම කැමති වුණා නැහැ හුදු අගය කිරීම එහෙම නැත්නම් ඒ ලිපි විචාරය කිරීම වගේ දෙයකට යන්න උවමනාවක් නැහැ. ඊට වඩා වෙනස් දෙයක් කීම හොඳයි කියලා මට හිතුණා. මම අවසානයේදී හිතුවා මම ලාංකේය පුරාවිද්‍යාවට යොමු කරන මූලික විචාර කීපයක් තියෙනවා. මෙන්න මේ විචාර වෙනස් ආකාරයකට වඩා engaging ආකාරයකට එක කොටසක් පමණක් ඉදිරිපත් කරොත් හොඳයි කියලා. මම මේ පිළිබඳව පොතකුත් ලියලා තියෙනවා. ඒ පොත පිළිබඳ මම වල කියවා වගේ මේක ග්‍රන්ථයක එක
එක කලාපයක විචාරකුත් තියෙනවා. ඒ විචාරය මම සලකනවා හොඳ මැදිහත් වීමක් කියලා. නමුත් කොහොමද ඉතින් ලේඛකෙක් තමාගේ ලේඛනයේ වෙන පෙනී සිටිනවා. මට හිතුණා කීප වෙලාවක ඒ විචාරය කියවනකොට තව මම කරලා තියෙන තව නිරීක්ෂණ සහ තර්ක කීපයක් සමීපව සලකා බැලුවා නම් හොඳයි කියලා. කොහොම වුණත් එය ඊටාම හොඳ මැදිහත් වීමක් කියලා සලකනවා. මොකද ලංකාවේ පුරාවිද්‍යාව තියෙන්නේ ඉතා විශාල මැදිහත් වීම අවශ්‍ය අවස්ථාවක තියෙනවා. මම තේරුම් ගන්න අරගෙන තියෙන ආකාරයට මම මුලින්ම කියන්න කැමතියි මම මේ යොමු කරන විචාරය හුදෙක් ලංකාවට පමණක් නෙවෙයි ඒක ගලපෙන්නේ. ඒක ලංකාවත් ඉන්දියාවෙත් පුරාවිද්‍යාව තුළ තියෙනවා ගැඹුරු අර්බුදයක් සහ රෝගී ලක්ෂණයක් තියෙනවා. ලක්ෂණයක් තියෙනවා. මේ රෝගී ලක්ෂණ මේක ඊටම යටත් විජිත ලක්ෂණයක්. අධිරාජ්‍යවාදී අවධියේ සිටලා එන ලක්ෂණයක්. මේ රෝගී ලක්ෂණ වලට හේතුව එක හේතුවක්. වැදගත් හේතුවක් හැටියට මම සලකන්නේ අප විෂය න්‍යායාත්මක කතිකාවකින් තොර තාක්ෂණික විෂයකට ඌනනය කිරීමයි කියලායි මම හිතන්නේ. මගේ කතාවේ ඉතුරු ටිකට අරගෙන යන්න මම මගේ ස්ලයිඩ් ප්‍රසන්ටේෂන් එක දාමු නම් දැන්. පුරාවිද්‍යාව කියලා කියන එක ලිවීමක් ලෙස රයිටින් මම මේ වචනය එක්ක කාලය ගත කරන්නේ නැහැ. මම මින් අදහස් කරන්නේ කුමක්ද කියලා පෙනේවි මේක සාකච්ඡා කරන් යනකොට. මේ ඉන්දියාවේ මම කියන්නේ මගේ විචාරය යොමු වන්නේ ඉන්දියාවටයි ලංකාවටයි දෙකටම කියලා. නැත්නම් දකුණු ආසියානු පුරාවිද්‍යාවට. ඉන්දියාවේ ඩෙකාන් කොලෙජියේ මහාචාර්ය වගේම ඒ අධ්‍යක්ෂක වෙලා සිටිය පදයියා කියන මහාචාර්යවරයා ඉන්දියානු පුරාවිද්‍යාඥයින් අරබයා මෙන්න මෙහෙම කරුණක් ප්‍රකාශ කරා මුලින්ම 1985 දී ප්‍රකාශ කරා. ඔව් ඒක නැවතත් 1995 දී ලියනවා. ඊට නැවත ඒක පළ කරන 2013 දී. මේක ඉතා වැදගත් කරුණක්. ඇයි මේ ආචාර්ය පදයි මහාචාර්ය පදයියා මේ කියන්නේ? ඔව් කියන පළවෙනි කරුණ තමයි. Despite the introduction of the changes noted above, the general attitude of Indian archaeologists to theoretical debates, as understood in their broader sense, continue to be one of indifference and sometimes outright cynicism. न्याයට තියෙනවා පුරාවිද්‍යාවක් ඉන්දියානු පුරාවිද්‍යාඥයෝ විශාල රෙසිස්ටන්ස් එකක් ප්‍රතිවිරෝධයක් දක්වනවා කියලා. ඊට පස්සේ මම දෙවනුවට ලානිල් පාට කියලා තියෙන කොටස බැලුවොත් ඔයගලන්ට පෙනේවි. Yeah, what are the factors that lead to this indifference? මේ උකටලිභාවයට න්‍යාය සම්බන්ධයෙන්. එතන න්‍යායාත්මක කතිකාවකට තියෙන මේ උකටලිභාවයට හේතුව කුමක්ද? Yeah, the principal reason. Principal reason is the notion prevalent among most researchers that the discipline, පුරාවිද්‍යාව, is a fact gathering enterprise. මේ කරුණු එකතු කරන, දත් එකතු කරන, කලාවේ ඇවිද වලවල් හාර කැනීම් කරනවා කියලා මේ දත් එකතු කරන එක තමයි පුරාවිද්‍යාව කියලා හිතන් ඉන්නේ කියන එක තමයි පදయ్య මහත්තයා මහාචාර්ය පදయ్య අත් වශයෙන් දකුණු ආසියාවේ බිහි කරපු තාම ඉදිරියෙන් ඉන්න න්‍යායාත්මක ගෞරවයට පාත්‍ර වෙච්ච මහාචාර්යවරයෙක් මහාචාර්ය පදయ్య. මේක බලන්න මහාචාර්ය පදయ్య මේක 1985 දී කියන්නේ. නමුත් මම මේක අරගන්නේ 1995 දී. යා පළ කරපු පීටර් අකෝ සමග පළ කරපු පොතක. ඊට පස්සේ මේ පොත ඇවිල්ලා ඒක 2013 දී විතර මේ එතකොට පදయ్య මේ කතා කරන්නේ ඩෙකාන් කොලෙජියේ අර්බුදයක් පමණක් නෙවෙයි. නිසකවම ඩෙකාන් කොලෙජිය කියන්නේ ඉන්දියාවේ තියෙන පුරාවිද්‍යාව සම්බන්ධයෙන් තියෙන විශිෂ්ටම ගණයේ ආයතනයක්. විශ්වවිද්‍යාල ආයතනයක්. එතන තමයි ගොඩක් මේ ශ්‍රී ලංකාවේ පුරාවිද්‍යාඥයෝ බොහෝ දෙනෙක් එතන අධ්‍යාපනය ලැබලා තියෙනවා. ඩෙකාන් කොලෙජිය වෙන්න පුළුවන් ඔහුගේ ආසන්න නිමිත්ත විය යුතුයි. නමුත් ඒ ඉන්දිය පුරාවිද්‍යාවේ ප්‍රශ්නයක්. ඊට පස්සේ 1994 දී ශ්‍රීන් රත්නාගර කියන ලේඛිකාව එයා පුරාවිද්‍යාඥයෙක් ප්‍රබල චෝදනාවක් සහ නිරීක්ෂණ කරන ඉන්දියානු පුරාවිද්‍යාවට එල්ල කරනවා. අය කතා කරන්නේ මේකදී කියන දේ තමයි
මෙයා මේක ලියන්නේ ඔබ දන්නවා අර අයෝධ්‍යා සිද්ධිය. රාම ජන්මභූමි කියලා ඉන්දියානු හින්දු අන්තවාදීන් තර්ක කරන තැන තියෙනවා කියනම මුස්ලිම් පල්ලියක් තියෙනවා. මේ පල්ලිය ඉන්දියානු අන්තවාදීන් විනාශ කරනවා. මෙන්න මේකට පුරාවිද්‍යාව දැඩි දායකත්වයක් දක්වනවා. එතකොට මේ ශ්‍රීන් රත්නාගර්ගේ මේක පොඩ්ඩක් අපි කියවුවොත් ඔබට පේන්නේ we are thus in a sphere of practice of archaeology within the specialization. As indicated above, the emphasis has always been on the empirical fieldwork, lacing up your boots, seeing for yourself. This is certainly of prime importance, but it is treated as the sum total of archaeology. මේක තමයි ශ්‍රී ලංකාවේ තියෙන පුරාවිද්‍යාව කියලා කියන්නේ දත්ත ගබඩා කර අයිති කර ගැනීම කියලා කියන මේ දෘෂ්ටිය. ඊට පස්සේ එතකොට අපි තේරුම් ගන්න ඕනේ. එතකොට මේ ශ්‍රීන් රත්නාගර් පාවිච්චි කරන වචනේ තමයි professional disgrace that Indian archaeology led itself into concerning the Ayodhya. Ayodhya සිද්ධියේදී අත් වශයෙන් BB ලාල් කියලා පුරාවිද්‍යාඥයෙක් තමයි මේ සිද්ධියට දී අවධානය සහ විචාරයට ලක් වුණේ. නමුත් මෙතෙන්දී අපි තේරුම් ගන්න ඕනේ මේ ශ්‍රීන් රත්නාගර්ගේ විචාරය දෙන්න කරන්නේ ඉන්දියානු පුරාවිද්‍යා සේවයේ ඉන්දියන් ආකියොලොජිකල් සර්වේ එකේ අයවත් BB ලාල්වත් නෙමෙයි සමස්ත ඉන්දියානු පුරාවිද්‍යා ශාස්ත්‍රය. මෙන්න මේක අපි තේරුම් අරගන්න ඕනේ හොඳට. මම කියන්නේ ශ්‍රී ලංකා පුරාවිද්‍යා ශාස්ත්‍රයේ මේ එක ආයතනයක තියෙන ප්‍රශ්නයක් නෙවෙයි මේක. මේ ශාස්ත්‍රයේ තියෙන ප්‍රශ්නයක්. ඊට පස්සේ 1948 ඇමරිකානු පුරාවිද්‍යාඥයෙක් වන වෝල්ටර් ටේලර් පදයියා සහ රත්නාගර ඉන්දියානු පුරාවිද්‍යාව තුල මම ලාංකේය පුරාවිද්‍යාව තුල දක්වන අරුබුදේ එක් පක්ෂයක් ඇමරිකානු පුරාවිද්‍යාව තුල දැක 1948 දී. කවුද කියන්නේ? මේ කුරුටු ගන්නවා මේකේ. ඒතර ඒකද කියන්නේ මේ බලන්න මේක හොඳ ලස්සන කතන්දරයක් කියනවා. පළවෙනි වාක්‍යයත් ලස්සන. When responsible newspapers and intelligent laymen identify the Sunday afternoon adventures of eager schoolboys as archaeology and the little curio hunters themselves as archaeologists. මේක තමයි 1948 දී Walter Taylor නිරීක්ෂිත පස්සේ මේ මැද කොටසෙන් කියන්නේ මොකද්ද? For even within academic and scholarly circles, what passes for archaeology has a compass that is truly Jovian. කියන්නේ ජුපිටර් වගේ ශක්තිමත් විශාල කොම්පස් එකක් තමයි අතීතය ඉන්නේ පුරාවිද්‍යාව කියලා කියනකොට. මෙන්න දැන් එතකොට මම අහන මේ අවස්ථාවේදී ඔබලාගේ අවධානය යොමු කරන්නේ ඉතින් කොහොමද මේ සමානකම් ඇති වුනේ ලංකාවේ ඉන්දියාවේ 1948 දී ඇමරිකාවේ එක පැත්තකින් අපි දන්න ඕනේ මේ පුරාවිද්‍යාව විෂය තුල තියෙනා වූ සංකීර්ණතාවක් මෙතන තියෙනවා කියලා. ඒක න්‍යායාත්මක කතිකාවකින් තොරව භාවිතා කරන්න ගියාම නොදුනත්වම පුරාවිද්‍යාවට වෙන්න පුළුවන් ඒක අරුබුදයක් තමයි වෝල්ටර් ටේලර් අපිට මතු කරලා පෙන්නන්නේ. ඉතින් මේ සමානකම් ඇති වුණේ කොහොමද? අපි සහ 1948 ඇමරිකානු පුරාවිද්‍යාව අතර වෝල්ටර් ටේලර් දුටු කරුණු සහ අප සමාන වන්නේ අපි සහ ඉන්දියාව අතර සමානකම් පවතින්නේ අපි පුරාවිද්‍යාව නැමැති අපේ විෂය ගැන හිතන ආකාරය තුලයි. මෙන්න මේකට තමයි මම මගේ කතාවේ වැඩිපුර කාලයක් යොමු කරන්නේ. අපි අපේ විෂය ගැන හිතන ක්‍රමයේ ඉතිහාසය කුමක්ද? අපි අපේ විෂය පුරාවිද්‍යාව ගැන හිතන ආකාරයේ මුල් බැසලා තියෙන්නේ යටත් විජිතාවදිය තුල. එමෙතන අධිරාජ්‍යවාදීක ආශාවන් තුල. මම මේ දෙස බලන්නේ පශ්චාත් යටත් විජිත අධ්‍යයන ධාරාවේ සංකල්ප සහ න්‍යායාත්මක විමසීම් මාදිලි තුල සිටයි. Post colonial studies කියන අධ්‍යයන ධාරාවේ සංකල්ප සහ න්‍යායාත්මක විමසීම් මාදිලි තුල සිටයි. ඒ කියන්නේ post colonial studies ආස්ථානික සිට මගේ ආස්ථානේ anti western නොවේ. ඒක බටහිර විරෝධී දෘෂ්ටියක් නෙමෙයි. ඒ වැඩිමනත් වශයෙන් post colonial. නමුත් ඒක හුදු anti colonial උත් නෙමෙයි. පශ්චාත් යටත් විජිත සිටීම. ඒ කියන්නේ ස්වාමියා සහ යටත් විජිත වැසියා යන ආත්මීයත්වයන් නිර්මාණය කරන සමීකරණ වීම සංකීර්ණ එකිනෙකා පෝෂණය කළ එකිනෙකා ගොඩනැගු ක්‍රියාවලියක්සේ අපි මම දකිනවා post colonial studies වලදී අපිට දකින්න පුළුවන් වෙනවා. පශ්චාත් යටත් විජිත සිටීම. කියන්නේ ස්වාමියා සහ යටත් විජිත වැසියා යන ආත්මීයත්වයන් නිර්මාණය කරපු සමීකරණගත වීම සංකීර්ණ එකිනෙකා පෝෂණය කළ එකිනෙකා ගොඩනැගු ක්‍රියාවලියක්සේ දකින්නවා.
මම අපේ විෂය තුල සිට අපේ විෂය ආරම්භයේ දෙස පෝස්ට් කොලොනියල් අධ්‍යයන ධාරාවේ සංකල්පයන් භාවිතා කරමින් විමසන්න බලාපොරොත්තු වෙන්නේ මේ අවස්ථාවේදී. මම ඔබලාට ආරාධනා කරනවා මම පෙන්වන අර්බුදය රෝගය එක තැනක පවතින එක ආයතනයකට සීමා වූ අර්බුදයකට උන්නේ කරන්න එපා කියලා. ඒ අපේ විෂයයේ ඇති ගැඹුරුම රෝගයක්. එක පැත්තකින් පුරාවිද්‍යාව කියන මේ විෂය හදනවා විද්‍යාත්මක විෂයක් වෙන්නේ. නමුත් ඒක සමාජ විද්‍යාව ගොන්නටත් වැටෙනවා. ඒකම පුරාවිද්‍යාඥයාට තමන් අධ්‍යයනය කරන මත පහල කරන සමාජයේ කිසි විටකත් හම්බ වෙන්නේ නැහැ. ඔහුට සිද්ධ වෙනවා අර්ථකථන රාමු දෙකක් තුල සිටමින් පුරාවිද්‍යා සාධක සමග ගැටෙන්නේ. මෙන්න මේක පුරාවිද්‍යාවට තුල තියෙන නයිසර්ගික ගැටුමක්. මෙන්න මේ ගැටුම නිසාම පුරාවිද්‍යාව කිසියම් ආකාරයකට අන්තවලට තල්ලු වෙනවා. මෙන්න මේක නිසා තමයි පුරාවිද්‍යාවේ න්‍යායාත්මක කතිකාවකින් තොරව පුරාවිද්‍යාව කරන්න බෑ කියලා පුරාවිද්‍යාඥයෝ නිතරම කියන්නේ. උදාහරණයක් ලෙස ගත්තොත් එහෙම කොලින් රෙන්ෆ්‍රෝ කියන කීර්තිමත් පුරාවිද්‍යාඥයා ලංකාවේ ඇමරිකාවේ එංගලන්තේ හැමෝම අන්ඩර්ග්‍රැජුවේට්ස්ලා පාවිච්චි කරන්නේ ඔහුගේ පොත. යසබාන් එකක් පැහැදිලිවම කියන පුරාවිද්‍යාව කියන්නේ මුලින්ම history of ideas. ඒක පුරාවිද්‍යාවේ අදහස් වල ඉතිහාසයක්. ඒක සොයා ගැනීම වල ඉතිහාසයක් වන්නේ තුන්වෙනිමයි කොහොම හරි. අද අපි එලි දක්වන අපි මොහොතකට අද අපි මේ එලි දක්වන සංග්‍රහයේ කලාප තුන දැස බැලුවොත් ඒ ඍජුවම පුරාවිද්‍යාව කියලා කියන අපායිති කතිකාවට අයත් ලිපි 20ක් විතර තියෙනවා. ඔය 22ක් විතර තියෙනවා. මේ ලිපි 22ම මම දල වශයෙන් ස්කෑන් කරගෙන ගියාම මම දැක්කම ඒවා වැඩිමනත් වශයෙන් කරන්නේ පුරාවිද්‍යා සාධක කියන ඒවා වර්ග කොට නම් කොට ප්‍රවර්ග ගොඩ නැගීම. එහෙම කළා ඒවා කාල අවකාශ ප්‍රවර්ග තුල තැන්පත් කිරීම. ඒ තැන්පත් කිරීම සත්‍යංශේ විස්තර කිරීම. මේක තමයි අපි පුරාවිද්‍යාව කියලා නිතරම කරන්නේ. පුරාවිද්‍යාව දත්ත ගන්නවා, ඒවා වර්ග කරනවා, ඒවට නම් කරනවා, ඒ නම් කළ ප්‍රවර්ග ගොඩනගනවා, ඒවා ඊට පස්සේ කාල අවකාශ ප්‍රවර්ග තුල තැන්පත් කරනවා. අපි දැඩි අභිරුචියක් දක්වනවා මෙන්න මේ ක්‍රියාවට. මම විස්තර කරන හදන මෙන්න මේ ඇබ්බැහිය එන්නේ කොතනින්ද කියන එකයි. අපි අපේ විස්තර කිරීම සත්‍යංශේ ස්ථාපිත කරන්න උත්සාහ කරනවා. මම මේන් අදහස් කරන්නේ මම දැන් ඒ කියපු ලිපි පිළිබඳ මූලික පොදු ලකුණක් නිරීක්ෂණය කිරීමක් පමණයි මම කරේ. මේක විනිශ්චයක් නෙවෙයි, හොඳ නරක ප්‍රකාශයක් නෙවෙයි. ඒ වගේම සමහර ලිපිවල සම්භාවයක් මුල්ම ආරම්භයක් සොයාගෙන යාම ගැනකුත් කියවෙනවා. මේ සෑම ලිපියක් පිටුපසම අපි දන්නවා හිතන ආත්මීයත්වයක් හිතන කෙනෙක් ඉන්නවා. මේ ආත්මීයත්වයන්, මේ සබ්ජෙක්ටිවිටිස් පුරාවිද්‍යාවන් ගැන හිතන්නේ එක්තරා නිශ්චිත ආකාරයක් තියෙනවා. මෙන්න මේක තමයි වගේ එක ප්‍රශ්න කරන කරුණ. ඒගොල්ලෝ පුරාවිද්‍යාව කියලා හිතන්නේ අරමුණු සහිත මධ්‍යයකින් නැත්නම් කතුරු කෙනෙක් මෙහෙවන සීමා පැහැදිලිව සලකුණු කළ ව්‍යුහයක් ලෙසයි. පුරාවිද්‍යාව කියලා කියන්නේ ඉන්ටෙන්ෂන් එකක් සහිත සෙන්ටර් එකක් තියෙනවා. අරමුණක් සහිත මධ්‍යයකින් නැත්නම් එවැනි කතුරු කෙනෙක්ගෙන් මෙහෙවන සීමා පැහැදිලි සලකුණු කළ ව්‍යුහයක් ලෙසයි. පුරාවිද්‍යාව කියන්නේ පරිසමාප්ත ස්වෛරී සවරින් ව්‍යුහයක් ලෙසයි. නමුත් අපි තේරුම් ගන්න ඕනේ එහෙම විෂයන් දැන් ලෝකේ නැහැ. අපි එහෙම විෂයන් තේරුම් ගන්නේ නැහැ කියලා. පොලා නොපනින ක්‍රීඩාවක නොයදෙන මධ්‍යයන්ගෙන් සැදුම් ප්ලත් ව්‍යුහ නැහැ අපිට අපේ ජීවිතවලට හම් වෙන්න. අපේ විෂයනුත් එහෙම නැහැ. කියන්නේ අරමුණු සහිත ස්ථාවර මධ්‍යයකින් ගොඩ නැගුණා. මේක තමයි ලංකාවේ පුරාවිද්‍යාඥයන්ගේ ලිපි කියවන්න අපිට නිතරම අහුවෙන දේ. ඒ කියන්නේ සමකාලීන පුරාවිද්‍යාව අවධාරණය කරන contemporary archaeology ලෝක මට්ටමින් ගත්තා. අවධාරණය කරනවා reflexivity කියලා කරුණක්. ස්ව අවලෝකනය. ඒක අපි සලකන බව පෙන්වන්නේ නැහැ. අවිනිශ්චිතතාව ambiguity. පුරාවිද්‍යා සාධක කියලා අපිට ලැබෙන්නේ ඒ සමාජයක් අපි අධ්‍යයනය කරන සමාජයෙන් ඒ ද්‍රව්‍ය සංස්කෘතියෙන් තාම සුළු කොටසයි අපිට ලැබෙන්නේ. ඒවත් කුණු ගොඩවල් වලින් අවුල් වෙලා අවුරුදු 100 ගණන් යට වෙලා තියලා හරිම ambiguity තුල තියෙන්නේ. මේ කරුණ අපි සලකන්නේ. අපි හරිම කැමැත්තෙන් අතීතය පිළිබඳ ස්ථාවර අදහස් දෙනවා. ඊට පස්සේ පුරාවිද්‍යා සාධකවල පුරාවිද්‍යාවේ සමාජ අදාළත්වය කියන කරුණු
the social relevance of archaeology කියන කරුණු ස්වයං විචාරී ප්‍රවිෂ්ටයක් සමග ලාංකේය හෝ ඉන්දියානු පුරාවිද්‍යාඥයන් ගනුදෙනු නොකරන බවයි පදය කියන්නේ රත්නාකර කියන්නේ මමත් කියන්නේ. පුරාවිද්‍යාව වැඩිමනත් ලෙස තාක්ෂණික විෂයකට පූර්ණය කරලා තියෙනවා. මෙන්න මේක තමයි ඉන්දියාවේ සහ ලංකාවේ පුරාවිද්‍යාවේ තියෙන එක මූලික රෝගී ලක්ෂණය. ඔයගොල්ලෝ දැකලා ඇති. අපේ පුරාවිද්‍යාඥයෝ දැනුවත්ව සහ නොදැනුවත්ව අතීතය පිළිබඳ නිශ්චිත සහ ස්ථාවර මත අද බාන හැටි ජනමාධ්‍ය වලට ගිහිල්ලා. මගේ යෝජනාව මේක. අපි අපේ පසුගාමීත්වය අපි දැක්කොත් පමණයි අපිට විචාරශීලී විද්‍යාර්ථීන් විය හැක්කේ. දැන් මම මගේ මූලික තර්කය මූලික ප්‍රවාදයේ වෙත යොමු වෙන්නයි කියන්නේ. අපේ විෂයේ යටත් විජිත අවධියේ ආරම්භය වෙත පශ්චාත් යටත් විජිත අධ්‍යයන ධාරාවේ සිට බැලීමට උත්සාහ ගන්නවා. ලංකාවේ ඉන්දියාවේ පුරාවිද්‍යාවේ ඉතිහාසය දෙස බලන විට අපට පේනවා පුරාවිද්‍යාව නැමැති අප විෂය ආයතනගත විෂයක් වීමට පෙර සිටම එම විෂය සංවිධිත ක්‍රියාපලක් බවට පත්වීමට පෙරතුව සිටම ලංකාවෙත් ඉන්දියාවෙත් සුදු ජාතික යුරෝපීය සිවිල් නිලධාරීන් යුද හමුදා නිලධාරීන් කුතුහලවාදී යුරෝපීය සුදු තරුණයින් රට පුරා ඇවිදින බව. කිතා වැදගත් කරුණක්. ඒක රට පුරා ඇවිදිනවා. සුදු ජාතික යුරෝපීය සිවිල් නිලධාරීන් යුද හමුදා නිලධාරීන් කුතුහලවාදී සුදු තරුණයින් රට පුරා ඇවිදින බව. ඔහු ඒකල ගමන් බිමන් ගවේෂණ එක්ස්ප්ලෝරේෂන් යන නාමයෙන් හඳුන්වන විදිහත් අපි දකිනවා. කැලෑවල විවිධ දේ සොයමින් ගවේෂණ කියලා දෙයක් කරමින්ද විවිධ දේවල් සොයාගනිමින්ද ඒවාට ඩිස්කවරි යන නම දෙමින්ද ඔහු ස්වදේශිකයින්ගේ භූමිය පුරා සැරිසරනවා. මේක හොඳ පින්තූරයක් මවා ගන්න. පුරාවිද්‍යා විෂය ආයතනගත වීමෙන් පසු මෙම යටත් විජිත භූමිය ගවේෂණය රාජ්‍ය අනුමැතිය සහ අනුග්‍රහයලත් ක්‍රියාවක් බවට පත් වෙනවා. එතකොට පුරාවිද්‍යාඥයෝ ඉතා ආසාවෙන් අදත් කරන කැලේ ඇවිදින එක ගවේෂණ කරනවා කියලා කියන එක ඩිස්කවරිස් කරනවා කියලා කියන එක දීර්ඝ ඉතිහාසයක් තියෙන අබ්බැහියක් අධිරාජ්‍යවාදික අවධියේ සිට යටත් විජිතවාදී අවධියේ සිට යටත් විජිත භූමිය පුරා ඇවිදිමින් ශාස්ත්‍රීය විද්‍යාත්මක සහ භූමිය වර්ගය කරන ක්‍රියාවන් බවට පත් කිරීම මෙන්න මේ ගමන් යටතේ සිද්ධ වෙනවා. භූමිය පුරා ඇවිදින ගමන් ඊට පස්සේ ශාස්ත්‍රීය සහ විද්‍යාත්මකව භූමිය වර්ග කරලා භූමිය වර්ග කිරීමේ ක්‍රියාව මෙන්න මේ ගමන් අස්සේ සිද්ධ කරනවා. මේ අවස්ථාවේ මම ඔබගේ අවධානය යොමු කරන්න කැමති මේ ජේම්ස් ඩී ස්මිතර්ගේ මේ වගේ පොතකට. එහෙම නැත්නම් HCP බෙල් මහත්තයාගේ කෑගලු වාර්තා ආදී වාර්තා වෙත යොමු කරන්න කැමතියි. මේ පොත් මුලින්ම ලංකාව නැමැති භූමිය මත කරන ලද දීර්ඝ සෙවීම් පිළිබඳ පොත්. දීර්ඝ ගමන් පිළිබඳ පොත්. මේදී මම ඔබගේ අවධානය විශේෂයෙන් යොමු කරනවා. මෙන්න මේක ඉතා වැදගත් කරුණක් මට නම්. මේ පොත් සම්පාදනයට දායක වූ ගමන් පිටුපස ඇති ඒවා enable කරපු. මෙන්න මේවා සිදුවීම හැකි කරපු ස්වදේශීය ජනයාගේ දැනුම සහයෝගය සහ අත්දැකීම. ඔවුන් මේ ක්‍රියාව තුළ ප්‍රසංගනය කළ ක්‍රියාවන් සහ ආවේගයන්. ඔවුන් මේ ක්‍රියාවන් ඔවුන් කියලා කිව්වේ ස්වදේශීය ජනයා. එවුන්ගේ ඉමෝෂන්ස් සහ එවුන්ගේ ඇක්ෂන්ස් අපි න්‍යායගත කරගන්නේ කොහොමද? මම මොහොතකට මෙන්න මේ පින්තූරේ පෙන්නන්න. මේ ඉන්නේ HCP බෙල් මහත්තයා සීගිරිය. මේ බෙල් මහත්තයා ඉන්නවා අට්ටාලයක නැගලා එයාගේ නෝනත් ඉන්නවා එයාගේ දරුවත් ඉන්නවා බෙල් මහත්තයාත් ඉන්නවා. අපි දන්නවා කොහොමද මේ සුද්දට මේ විදිහේ භයානක ලෙස තමන්ගේ ජීවිතේ පරදුර තියලා මේකේ යන්න අවශ්‍ය ආත්ම විශ්වාසය දෙන්නේ කවුද? අපි දන්නවා බෙල් මහත්තයා නෙමෙයි වට්ටාලේ හැදුවේ කියලා. මේ ලණුවැද්දි බෙල් මහත්තයා නෙමෙයි කියලා. මෙන්න මේකයි මම ඔයගොල්ලන්ගේ අවධානය යොමු කරන්නේ අපේ විෂය සම්බන්ධයෙන්. අපි එතෙන්ට එන්න. ලංකාවේ සහ ඉන්දියාවේ විවිධ ප්‍රදේශවල සුදු හැමැති යුරෝපීය ස්වාමියාගේ රූපය ඇවිදිනකොට ඔන්න අපි දකිනවා මේ
ඇවිදිනවා මේගොල්ලෝ. සිවිල් ඔහුගේ ඉල්ලීම් ස්වරූපයෙන් එන අනකිරීම. මේ ස්වාමියාගේ හැම සහිත අය අස්පැපෙට නැගලා හරි බක්කි කරත් වලින් හරි රට පුරා ඇවිදිනවා. ඇවිල්ලා ඔහු එකක ඉල්ලීම් කරනවා. ස්වදේශ ජනයාගේ. ඔහුගේ ඉල්ලීම් ස්වරූපයෙන් එන අනකිරීම. ඔහුට විවිධ දේ පෙන්වන පහදා දෙනකොට එතන ඔහුගේ මේ ඇවිදිනකොට මේ ඉල්ලීම් ස්වරූපයෙන් එන අනකිරීම එනවා ස්වදේශිකයින්ට. අපි බේක්ස් කෙනෙක් කෙනා සීගිරට ගිහලා කියන සීගිරියේ ඉන්න ගැමියෙකුට කියන යාව සීගිරි ගලුට අරන් යන්න කියලා. මේක ඉල්ලීමක්ද අනකිරීමක්ද? එතන බෙල් ගිහලා කියනවා මට මේ කැලෑවස්ස යන්න කියලා මිනිස්සු කිව්වහම මෙන්න මේ ඉල්ලීම් ස්වරූපයෙන් එන අනකිරීම මත ඔහුට විවිධ දේ පෙන්වන පහදා දෙනකොට මෙතනට ගොඩනගෙන අර්ථය කුමක්ද? ස්වදේශිකයෝගේ දැනුම, ශ්‍රමය, සහයෝගය මේ සුදු යුරෝපීය මනුස්සයාට ලැබෙනවා. මෙහිදී සිදුවන ප්‍රධානම කරුණ ගොඩනැගෙන අර්ථය තමයි මෙතෙන්දී කරන දේ, මේ ඇවිදීම් වලදී කරන දේ තමයි ස්වකීය අනේකා බව යටත් විජිත භූමිය මත ස්ථාපිත කිරීම. යා කොන්සොලිඩේට් කරනවා යාගේ අදර් කරනවා. මම වෙනස් කෙනෙක්. මම ඔයගොල්ලෝ නෙමෙයි කියලා කියන එක මම වෙන විදිහකට මේක දිහා බලනවා. මම වෙන විදිහකට ඔයගොල්ලෝ දකිනවා කියන මේ යාගේ අනේකා බව. අපි තාම අනේකා බවට පත් වෙලා නැහැ තාමත්. මේ සාකච්ඡා මුල් ගනුදෙනු වලදී. ස්වකීය අනේකා බව යටත් විජිත භූමිය මත කොන්සොලිඩේට් කරනවා, ස්ථාපිත කරනවා. එමෙතන අපි කියනවා එකට යුරෝපීය ආත්මය අපේ භූමිය මත ස්ථාපිත කිරීම තමයි මේ ගමන් බිමන් යෑමේදී ක්‍රමක්‍රමයෙන් සිද්ධ වෙන්නේ. යුරෝපීය ස්වදේශිකයාගේ භූමිය මත ස්වදේශිකයාගේ අනේකා ලෙස ස්ථාපිත වීම මගින් නව කාටෝග්‍රැෆියක් ස්වදේශිකයාගේ භූමිය මත ලියවෙනවා. මෙන්න ස්වදේශිකයාගේ ලෝකය ටෝටලි අවුලක් රටබුන් වෙලා ඒක දෙන ගස් කපලා යා මේ විදිහ ඉතා විදිමත් රූපයක් හරි ගස්ලා දෙනවා. ඊට පස්සේ මේක තමයි අපි මේ හරහා තමයි අපි මේ අවුල දකින්නේ. එතකොට අපි දන්නා යුරෝපීය ස්වදේශිකයාගේ භූමිය මත ස්වදේශිකයාගේ අනේකා ලෙස ස්ථාපිත වීම මගින් නව කාටෝග්‍රැෆියක් ස්වදේශිකයාගේ භූමිය මත ලියා දෙනවා. ඒ කියන්නේ this is my first preposition. ඒ කියන්නේ ස්වදේශිකයාගේ භූමියේ කාලිකත්වය තුළ in the temporality of the landscape of the native සුදු මිනිසා ගවේෂකයා සුදුමිනියා මුලින් ඊට සුදුමිනිසා ගවේෂකයා වෙලා ඊට පස්සේ පාලකයා වෙලා පාලකයා පුරාවිද්‍යාඥයා වෙලා ලෝකයක් හරි ගස්සනවා. මෙතන ලෝකයක් ඇති කරනවා. අපේ භූමියේ කාලිකත්වය තුළ මේ සුදු මිනිසයා මේ විදිහේ වැඩ කිරීමෙන් නව ලෝකයක් හරි ගස්සනවා. මේ සිදුවන විපරීතයට ගායත්‍රී ස්පිවක් කියන මේ චින්තන පෝස්ට් කොලොනියල් ස්කෝලර් කියන්නේ වර්ල්ඩින් කියලා. world 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 කියන ලෝකයක් ක්‍රියාපදයක් කරට වගේ පාවිච්චි කරනවා. වර්ල්ඩින් කියලා. අය යටත් අවධියේ ලේඛන පරිශීලනයෙන් ඉන්දියාවේ එහෙම ඇවිදගෙන ගිය කැප්ටන් ජෝර්ජි ජෙෆ්රි බර්ච් උදාහරණයක් ගැන තමයි මේ විපරීත විග්‍රහ කරන්නේ. යා උදාහරණ තුනක් ගන්නවා යාගේ රාණි ඔෆ් සිර්මූර් කියන ලිපියේදී. අපිට වැදගත් වෙන්නේ මෙන්න මේ එයා ලෝකයක් හරි ගස්සනවා. මගේ ස්වදේශිකයාගේ temporality of the landscape භාවිතා කරගෙන මේ සිදුවීම් දෙස බලනකොට අපිට පේනවා මෙන් සිදුවුණු දෙය තමයි දෙන්න ඔයා මොකද කරන්නේ? Thank you very much for that addition. යුරෝ දේ තමයි යුරෝ කේන්ද්‍රගතවාදයට ගැලපෙන පරිදි යටත් විජිත අවකාශය රැගෙනීම. යුරෝ කේන්ද්‍රගතවාදයට ගැලපෙන විදිහට ඒ තුලට යටත් විජිත අවකාශය රැගෙනවීම. මෙතන ඇති වෙච්ච කරුණ තමයි මේකෙන් සිදුවෙන්නේ ස්වදේශිකයාගේ සහයෝගයේ දැනුම සහ ශ්‍රමය සමග
මේක තමයි මෙතන අපි තේරුම් ගන්න ඕනේ. මේ දෙක එකතු වෙලා තමයි මේ වැඩේ මේක අපිට කරන්න නැතුව මේක හරියම කොම්ප්ලෙක්ස් සම්බන්ධතාවක් කරා. බලකිරීම හෝ ඉල්ලීම් ස්වරූපයෙන් එන බලකිරීම මත ස්වදේශිකයා දෙන සහයෝගය. එක තමයි මේ යටත්විජිත අවකාශය යුරෝ කේන්ද්‍රගත අවකාශය තුළට ඇතුළු කරන්නේ. ස්වදේශිකයාගේ බිම යටත්විජිත භූමිය ඊට කලින් ලියා නැති තැනක්සේ අන්ඉන්ස්ක්‍රයිබ්ඩ් තැනක්සේ සලකමින් තමයි මේ සුදු ගවේෂකයෝ පුරාවිද්‍යාඥයෝ මෙන්න මේ ලිවීම කරන්නේ ස්වදේශිකයාගේ භූමිය මත. ඔයගොල්ලෝ මේක අපිට වැටහෙන්නේ නැහැ කියලා හිතනවා නම් හිතන්න තියෙන අප්‍රිකානු මහද්වීපයේ සිටියම බලන්න. අප්‍රිකානු මහද්වීපයේ සිටීමේ අර කොහොමද මේ දේශ සීමා කියනවා අර ගානට කෙලින් වෙලා තියෙන්නේ. එහෙම නැත්නම් ඉන්දියාවේ මේ කාශ්මීර් බෝඩර් දිහා බලන්න කොහොමද ඒක ඍජු රේඛාවක් වගේ ගියේ කියලා. එහෙම නැත්නම් ලංකාවෙත් දිස්ත්‍රික්ක කලාප සිටියම් බලන්න. සුද්ධ හරි ගස්සපු. මෙන්න මේක තමයි මෙන්න මේ ලිවීම් කරන්න. මෙන්න මේ ලිවීම් එන්නේ ඒකල හිතනවා මේ භූමිය අන්ඉන්ස්ක්‍රයිබ්ඩ් තැනක් හැටියට තමයි පැවතිලා තියෙන්නේ. සුදු ගවේෂකයෝ ඔවුන්ගේ තර්කානුකූල ඊළඟ ස්වරූපය තමයි පුරාවිද්‍යාඥයා කියන ස්වරූපය. ඔන්න ලංකාවට එනවා මුලින්ම යුරෝපීය නාවිකයෝ. ඒගොල්ලෝ එක්ස්ප්ලෝරර්ස්ලා වෙනවා. ඊට පස්සේ ඒගොල්ලෝ ඇඩ්මිනිස්ට්‍රේටර්ස්ලා වෙනවා. ඊට පස්සේ පුරාවිද්‍යාඥයෝ. එහෙම නැත්නම් හමුදා නිලධාරීන් වෙනවා. ඊට පස්සේ පුරාවිද්‍යාඥයෝ. මේ සුදු ගවේෂකයෝ නැත්නම් පුරාවිද්‍යාඥයෝ මේ සුදු කලේ සුදු ගවේෂකයා සහ ගවේෂණ එයා ගොඩනගපු මේ විධිමත් ලෙස සංවිධානය කරපු පොත්පත් සහ මේ ලේඛන මතින් එම ක්‍රියාවන් හරහා එයා ගොඩනගපු ලෝකය අපි කරේ මොකද්ද? මෙන්න මේ ලෝකයට අනුරාගී ශ්‍රමයකින් එක පොහොසත් කරනවා. ඒ සමගම අපි අපේ අනුරාගී ශ්‍රමයෙන් අපේ ලිබිඩිනල් එනර්ජි එකෙන් මේක පොහොසත් කිරීමත් එක්කම ඒක අපේ අවකාශය බවට පත් වෙනවා. මේ කරුණ දීර්ඝවම විස්තර කරන්න යන්නේ නැහැ කොහොමද මේ අනුරාගී ශ්‍රමයක් මේක ඇතුල් වෙන්නේ කියලා. මම හිතන්නේ පුරාවිද්‍යා ශාස්ත්‍රයේ ඉන්නාට මේක තේරෙන්න ඕනේ. මේක තේරුම් ගන්න ඕන නම් අපිට තියෙන්නේ මෙන්න මේක දිහා බලන්න. මේ තමයි M. Sarlis කියන අපේ the first modernist temple muralist. මේ යාගේ මේ පන්සල. යාගේ පන්සලේ ගිහලා බලන්න ඇයි මෙයා මේ අනුරාධපුරේ වගේ තැන් black and white වලට යා හරිම වර්ණවත් සිතුවම් මන්දින එක්කෙනෙක්. යා කිව්ත හරිම වර්ණවත්. නමුත් යා මේ වන්දිනකොට අඳින්නේ black and white වලින්. ඒ කොහොමද? මගේ ක්ලේම් එක තමයි මේක තමයි පුරාවිද්‍යාවේ සහ සුදු යටත්විජිත පුරාවිද්‍යාඥයාගේ බලය කියන එක. එයා හදනවා අපිට මේ සත්‍ය වූ දෙයක් කියන්න මෙතනදී. truthfulness as in colonial photographs. ඒක ඉතා වැදගත් කරුණක් මේක. පෞරාණික සිද්ධාස්ථාන කියලා කියන ඒවට කොලෝනියල් ඡායාරූපවල අනුකරණ බවට පත් වීම. ඒතර අපිට කියන්න පුළුවන් වෙනවා. මේ පුරාවිද්‍යාව විසින් අවසානයේදී ගොඩනගන්නේ ජාතිය ප්‍රාග්ධානය කැපිටල් එක සහ කොලෝනියල් කියන තුන එකට එකතු කිරීම. නම් දැන් මගේ කතාවේ අන්තිමට වගේ ඇවිල්ලා තියෙන්නේ මේ හුමාරු වීම. මොකද්ද මේ හුමාරු වීම කියලා කිව්වේ? අපේ අනුරාගී ශ්‍රමයකින් අපි මේ එයා අපිට හදන මේ ලෝකය එන්නත් කරනවා. එන්නත් කළා ඒක අපේම අවකාශය ලෙස අපි ඒක වැස්වලා ගන්නවා. මේ හුමාරු වීම මේ විපරීතය ඉතා සංකීර්ණයි. මේ සමගම සුදු ගවේෂකයෝ පාලකයෝ නොහොත් යුරෝපීය චරිතය අපේ බලවත් බලයලත් අපේ භූමිය පිළිවෙල ගත කිරීමේ හැකියාව ඇති අනේකා ලෙස ස්ථාපිත වෙනවා. මෙන්න මේක තමයි ඒ අනේකාගේ ප්‍රතිබිම්බයක් ලෙසට ස්වදේශිකයා යුරෝපියාගේ අනේකා බවට පත් වෙනවා. අපි the European මනුස්සයාගේ අනේකා බවට පත් වෙනවා එයාගේ ස්වරූපේ. මේක තමයි මේ
මේ සියලුම වැඩවල අර්ථය මොකද මේ සියලුම කෙටුම්පත්වල මේ පොත්වල මේ විශ්වාසවන්තභාවය ඔය අපිට කියන්නේ එක අපි අපේ කොලොනියල් ඒජන්ට් ගේ නැත්නම් කොලොනියල් ඇඩ්මිනිස්ට්‍රේටර් ගේ කොලොනියල් ආකියොලොජිස්ට් ගේ නියර් මිරර් ඉමේජ් එක බවට පත් වීමට උත්සාහ ගන්නවා. එසේ වීමට අපිව බල කර සිටිනවා. එසේ අපි යාගේ අනේකා වෙන අතරම. නමුත් අනේකාගේ ප්‍රතිබිම්බයක් ලෙසටම ස්වදේශිකයා යුරෝපියාගේ අනේකා බවට පත් වෙනවා. මෙතන සිදු තීරණාත්මක සහ දීර්ඝකාලීන බලපෑම් ඇති දේ තමයි යුරෝපය ස්වෛරී සවරින් විෂය බවට පත් වී එම විෂයෙහි දර්පණ ප්‍රතිබිම්බය වූ අනේකා බවට අපි පත් වීම. මෙහිදී ඛේදවාචී කරුණ තමයි ස්වදේශිකයා අනෙකෙක් වන්නේ ඔහුගේ භූමිය මත වීම. ඒ කියන්නේ අප ගැන හිතීමට නම් යුරෝපීය විෂය ඉදිරියේ අපි එම විෂයෙහි අධ්‍යයන වස්තුව බවට පත් විය යුතු වෙනවා. මෙන්න මේක තමයි මෙතන තියෙන ironical point එක. මට තේරෙන හැටියට. මොකද ඛේදවාචී කරුණ තමයි ස්වදේශිකයා අනෙකෙක් වන්නේ ඔහුගේ භූමිය මත තමයි. ඒ කියන්නේ අප ගැන හිතීමට නම් යුරෝපීය විෂය ඉදිරියේ අපි එම විෂයෙහි අධ්‍යයන වස්තුව බවට පත් විය යුතුයි. විශේෂයෙන්ම අපි යුරෝපීය විෂය ප්‍රතිබිම්බය නොකරන විට එහෙම නැත්නම් අපි එම විෂය අධ්‍යයන වස්තුව බවට පත් කරනු ලබනවා. ඉතින් බලන්න BBC නිවුස් බලන්න GST challenges බලන්න. අපි නිතරම එම විෂය අධ්‍යයන වස්තුව ලෙස පවතින. මේක පවත්වගෙන යන එක විෂයක් තමයි පුරාවිද්‍යාව කියන්නේ. මේක තමයි මගේ චෝදනාව හෝ මගේ නිරීක්ෂණය. ඉතින් මගේ කනස්සල්ල වන්නේ අද තවමත් අපි පුරාවිද්‍යාව කරන්නේ මෙම භූමිය යුරෝපා කේන්ද්‍රගත භාවයේ තරකෙන් විද්‍යාත්මක කරන එකයි. මේ නිසා තමයි අපි පුරාවිද්‍යා සාධක විස්තර කිරීම සහ ප්‍රවර්ධ කිරීමට එසේ කරන විස්තරයන් අර්ථකථනයන්සේ දැකි ඒ විස්තර ඉන්ටර්ප්‍රිටේෂන්ස් දැකීමට දැඩි රුචියක් දක්වන්නේ. තවත් ආකාරයකට කියනවා නම් අපි යුරෝපීය ස්වෛරී විෂය බවට පත් කරමින් පුරාවිද්‍යාව සහ උරුම කළමනාකරණය කරමින් සිටිනවා. දැන් මම කියන දේ ඔයගොල්ලෝ එකඟ නොවෙන්න පුළුවන්. නමුත් මම මේකට මම කියවනේ අපි ලිපිඩ්දල එනර්ජි වලින් නැත්නම් අනුරාගී ශක්තියකින් ශ්‍රමයක් එන්නත් කරනවා කියලා අධිරාජ්‍යවාදියා සහ අපි එකතු හරි ගස්සගත්ත මේ වර්ල්ඩ් එකට මේ වර්ල්ඩින් ප්‍රොසෙස් එකට මම දැන් මේ කියන එක. ඒකට මම කිව්වා ඒ කරුණ බලන්න යන්න එම්සාරිස්ගේ සිතුවම් බලන්න කියලා. පන්සල. ඒ පන්සලේ අයි අනුරාධපුරයේ පොළොන්නරුව කළු සුදු චිත්‍ර හැටියට තියෙන්නේ. සහ තවත් කරුණු. දැන් මේ කියන කරුණ අපි යුරෝපීය ස්වෛරී විෂය බවට පත් කරමින් පුරාවිද්‍යාව සහ උළුම කරනමින් සිටිනවා කියන එක තේරුම් ගන්න ඕන නම් මම එක ප්‍රශ්නයක් ඔබ ඉදිරියට දිගහැරලා මේ කතාව කෙලවර කරන්නම්. පසුගිය දවසක archaeology.lk කියලා සංවිධානය කරලා Zoom සාකච්ඡාවකදී මම නිරීක්ෂණය කරපු කාරණාවක් තමයි අපේ බොහෝ දෙනෙක් පුරාවිද්‍යාඥයෝ පමණක් නෙමෙයි බොහෝ දෙනෙක් මේ පෞරාණික ස්තූප සුදු පිරියම් කිරීම ප්‍රශ්නයක් හැටියට මතු කරොත් ඒකල ඉතාම අපහසුතාවයට ලක් වෙනවා. පෞරාණික ස්තූප සුදු පිරියම් කිරීම නොකළ යුතු යන අදහසට ප්‍රතිපත්තියට අපි බොහෝ දෙනෙකු ආශක්ත වෙලා ඉන්නේ ඇයි? මොකද මට හිතා ගන්න තරමට පුරාවිද්‍යාත්මක හේතු නැහැ ඒක එසේ නොකරන්න. නමුත් පුරාවිද්‍යාඥයෝ හරියට කලබලයටපත් වෙනවා. ඔච්චර තමයි මගේ දේශනේ. බොහොම ස්තුතියි. දෙවෙනිම ස්තුතිවන්ත වෙනවා සම්මානිත මහාචාර්ය ජගත් පීරසිංහ මැතිතුමනි ඔබතුමන්ට හරවත් දේශනය වෙනුවෙන්. මේ වෙනකොට සංස්කාරකතුමන් විසින් chat box එකට මෙම සංගරාවේ කාණ්ඩ ත්‍රිත්වයම අප්ලෝඩ් කරලා තියෙන්නේ. ඔබ සියලු දෙනාටම ආරාධනා කරනවා එම ග්‍රන්ථ ලබා ගන්නා ලෙස. එසේනම් ඊළඟ අවස්ථාව ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා හා මානව ශාස්ත්‍ර පීඨයේ පීඨාධිපතිතුමන් වන මහාචාර්ය චන්දන රෝහණ විතානාචි මැතිතුමන්ටයි ඔබ සැම ආමන්ත්‍රණය කිරීම සඳහා. සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක් කියලා ප්‍රාර්ථනා කරනවා. ඇත්තටම ඉතාමත්ම දුර්වල විද්‍යුත් තරංග කියන්නේ අතර ඉන්ටර්නෙට් පහසුකම් මැද තමයි මේ කතා කරන්නේ. මම හිතනවා
ඉතාමත්ම හරබර දේශනයකට සවන් දෙමින් ඉතාමත් උත්කෘෂ්ඨ ගණේ මේ ක්‍රියාවලියකට අපි මේ මොහොතේ සම්බන්ධ වුණා. ලංකාවේ පුරාවිද්‍යා විශේෂ සම්බන්ධයෙන් පමණක් නොව අපේ අබංගල මහත්මයා කිව්ව පරිදි මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා විශේෂ මානව ශාස්ත්‍ර විශේෂය තුළ එක අධ්‍යයනාංශයකින් පොත් සංග්‍රහ ත්‍රිත්වයක් වාර්ෂික එළි දක්වන උත්සවයක් තමයි මේක. අපි දන්නවා මේ සංග්‍රහව ආරම්භ කර මොහොතේ සිට මේ දක්වාම මේ සම්බන්ධ වුණු පුද්ගලයෙක් වශයෙන් මෙවැනි ශාස්ත්‍රීය සංග්‍රහාවක් පවත්වාගෙන යෑමේ අසිරිතාවය. නමුත් ඒ අභියෝගය ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යාව සහ උරුම කළමනාකරණ අධ්‍යයනාංශයේ විසින් මේ වෙන විට අපි ඊළඟ සංග්‍රහව සඳහාත් අපේ අවශ්‍ය කටයුතු සූදානම් කරලා තියෙන්නේ. ඒ නිසා අපිට මේ අභියෝගය ජයගෙන යන්න විතරක් නෙවෙයි මේ වගේ ලාංකේය පුරාවිද්‍යාවටත් ලාංකේය පුරාවිද්‍යා පර්යේෂණ වලටත් මහඟු දායකත්වයක් සැපයීමේ හැකියාව තියෙනවා. ඒ නිසා මම මේ මොහොතේදී මේ සංග්‍රහ ත්‍රිත්වයේ එළිදැක්වීම සම්බන්ධයෙන් එහි සංස්කාරකවරයාට සහ ඒ කටයුතු අධීක්ෂණය කරපු අංශාධිපති තුමන්ටත් ස්තුතිවන්ත වෙනවා. ඇත්තම මේ මොහොතේ ඊටමන් හරවත් දේශනයක් අපි සවන් දුන්නා ආචාර්ය මහාචාර්ය ජගත් වීරසිංහ මහදුරතුමාගෙන්. එතුමා ඉදිරිපත් කරපු සංකල්පය සාමාන්‍යයෙන් අපි පුරාවිද්‍යාව කියන විෂය ලාංකේය සමාජය තුළ කොහොමද ක්‍රියාත්මක වන්නේ, ඒ තුළ ඒ දෘෂ්ටිය කුමන ආකාරයකින් අපි දකින්නවාද කියන එක. අත් වශයෙන් මේ යටත්විතවාදය සහ ඒ සමාජය තුළින් අපිට කුමක්ද සමාජගත කරලා තියෙන්නේ. මෙන්න මේ පිළිබඳව වඩාත් හරුත්බර දේශනයක්. ඒ කියන්නේ අපි නොහිතන මානයක් ඔස්සේ යමින් නොහිතන තැනකින් පටන් අරගෙන නොහිතන අවසන් කරපු හරවත් දේශනයක්. අතන අපි දන්නවා ආචාර්ය මහාචාර්ය ජගත් වීරසිංහන්ගේ දේශන ඉතාමත් විවාදපන්න සම්පන්නයි, එමෙන්ම රසවත්. දේශන ඉවරනට පස්සේ යමක් හිතන්න පුළුවන් අවස්ථාවක් ඇති කරලා තමයි එතුමා හැමදාමත් දේශනයක් නිමව කරන්නේ. ඉතින් මෙන්න මේ වගේ සංවාදාත්මක පදනමක් මත දේශනය කරන එවැනි මහතුතුමගේ දේශනයක් සඳහා මේ අපේ පුරාවිද්‍යාව සහ උරුම අධ්‍යයන කියන මේ අපේ පුරාවිද්‍යාව සහ උරුම අධ්‍යයනාංශයේ මේ සංග්‍රහව එළි දක්වන මොහොතේ සම්බන්ධ වීම ලැබීම සහ සංවිධානය කිරීමත් ඉතාමත්ම වැදගත් කොට සලකන්නට පුළුවන්. ඇත්තටම ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ සහ සමාජ විද්‍යා අධ්‍යයනය අපි විවිධ සංවිධානය කරනවා. ඒ වැඩසටහන් අතර පුරාවිද්‍යා උරුම කළමනාංශය තමන්ගේ වාර්ෂික වැඩසටහනේ සියලුම අංග අඛණ්ඩව සිදු කරලා ඒවා නිමවටපත් කරනවා. අත් වශයෙන්ම එය හොඳ ජයග්‍රහණයක්, ඉදිරි දැක්මක් පිළිබඳව තියෙන මේ හොඳ නිමිත්තක්. ඒ කියන්නේ අත් වශයෙන්ම අධ්‍යයනාංශයක් වුණාම එය ඉදිරියට දියුණු කරගෙන අපි යන්න ඕනේ. ඉතින් මෙන්න මේ දැක්ම අත් වශයෙන්ම අපේ සිටින සියලුම අපේ අධ්‍යයනාංශයේ සියලුම ආචාර්යවරුන්ටත් ඒක අපේ දුව දරුවන්ටත් හොඳ අත්දැකීමක් බවට පත් වෙනවා. ඇත්තටම මේ අවස්ථාවට අපිට නිරන්තරයෙන්ම උදව්පකාර කරන අපේ ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ උපකුලපති තුමන් වන මහාචාර්ය ආනන්ද කරුණාරත්න මහත්මයා ඊළඟට මේ කාර්ය නිරන්තරයෙන්ම අධීක්ෂණය කරනවා අධ්‍යයනාංශයේ අංශාධිපති මහාචාර්ය තුෂ්ඨ මෙන්දිස් මහත්මයා සහ අනෙකුත් සියලු දෙනා මේ ඒක නිරන්තරයෙන්ම එකමතව සාකච්ඡා කරමින් තමයි මේ සියල්ලම සිද්ධ වෙන්නේ. මෙන්න මේ සාකච්ඡාව තමයි අදහස් එකට එකතු කරලා ඕනම දේ සාර්ථක කරගන්න හැකියාව. ඒ කියන්නේ නිරන්තරයෙන්ම අර මේ සම්මුතියෙන් තමයි අවසන් කරන්නේ. මෙන්න මේක මම හිතන්නේ ඕනම තැනක ඉදිරි ගමනට ඉවහල් වෙන කාරණයක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් මම වැඩිදුර කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මෙම උතුම් අවස්ථාවට සම්බන්ධ වීමට ලැබීම පිළිබඳව දුෂ්කර කාලගුණයක් තිබිච්ච අවස්ථාවක මම බෙහෙවින්ම සතුටටපත් වෙනවා. එමෙන්න මේ සංවිධායක සියලු දෙනාටමත් ස්තුතිවන්ත වෙමි. මම නිහඬව බොහොම ස්තුතියි. ස්තුතියි පීඨාධිපතිතුමනි. ඊළඟට මාගේ ගෞරවනීය ආරාධනය ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ
උපකුලපතිතුමන් වන ආමන්ත්‍රණය කිරීම සඳහා සුබ සැන්දෑවක් ඔබට මං ඇහෙනවා ඇති මං හිතන්නේ. ඔව් සර් එහෙනම් සර් ඔව් සුබ සැන්දෑවක් සම්මානිත ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ජගත් වීරසිංහ මැතිතුමනි, පීඨාධිපතිතුමනි, අංශ ප්‍රධානතුමනි, ඒ වගේම සංස්කාරක අභංවල මැතිතුමනි, ඒ වගේම අනෙකුත් සියලුම මහාචාර්ය ආචාර්යවරුනි, දරු දැරියනි, මම මේක මට හිතා ගන්න බෑ මම මේ හිතන් හිටපු දේ වෙනස් වුණා මේ මහාචාර්යතුමාගේ කතාව අහලා. කවන්නේ අපි මේ විදිහට පටන් ගමු. මේ පුරාවිද්‍යාව උරුම කල්පනාකරණය ජර්නල් ඔෆ් මේකෙන් නිකුත් කරන ජර්නල් ඔෆ් ආකියොලොජි ඇන්ඩ් හෙරිටේජ් මැනේජ්මන්ට් අවුරුද්දට වෙළුම් 3යි. මේක 6 වෙනි කලාපය. මම දකින්නේ රජරට විශ්වවිද්‍යාලයට ඉතාම වැදගත් අංශයක් තමයි පුරාවිද්‍යාව. මොකද අපි මේ භූමියේ ඉන්නේ, මේ ලැබ් එකේ විද්‍යාගාරයේ ඉන්නේ. මේ සඳහා ඉතාමත්ම ක්‍රියාකාරී ආචාර්ය මණ්ඩලයක් ඉන්න එක ගැන මම ඉතාමත්ම සතුටු වෙනවා. අවුරුදු දහස් ගණනක ඉතිහාසයක් තියෙන අපිට ඉතාම වැදගත් විෂයපත්‍රයක් නේ මේක. දැන් මේ අවුරුදු 10 ගානකට මමත් පොඩි වැඩ කරලා තියෙන ඕක 1700කට විතර ඉස්සරලා හදපු ලෝකේ තියෙන දැනට තියෙන පැරණි විශාලම මේ ගඩොලින් හදපු ගොඩනැගිල්ල වන ජේතවනාරාමේ මටත් හරි ආසාවක් ඇති වුණා එක දේවල් කරන්න. ඉතින් අපි පර්යේෂණ වගේක් කරා. ඒ වගේම තමයි දැන් මේ පුරාවිද්‍යාව අනිකුත් විද්‍යාවන් එක්ක සම්බන්ධ වෙනවා. අපේ ආචාර්ය මණ්ඩලය මේගොල්ලෝ භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, භූගර්භ විද්‍යාව, තොරතුරු තාක්ෂණය. ඉතින් ඒ වගේම මේවා සම්බන්ධ වෙලා මේ තාක්ෂණයේ පීඨයේ සහයෝගය ඉතාම ඉහළින් ඔබට ගන්න පුළුවන්. මම ඉල්ලීමක් කරනවා දැනටමත් මේ සම්බන්ධ වෙලා ඉන්නවා වගේ තව ඉදිරියේදී සම්බන්ධ වෙන්න කියලා. එතකොට මේ අපේ සංස්කාරකතුමා සඳහන් කරා මේ සංග්‍රහයේ ගුණාත්මක භාවය වර්ධනය කරගන්නේ කොහොමද කියලා. මට හිතෙනවා එක විදිහක් තමයි මේ සයන්ස් සම්බන්ධ කරගන්න එක විදිහක්. මම මේකේ දැක්කා සමහර කරුණු මම දැක්කා මේ මොකක්ද මේ ජාතික මතකයේ අනන්‍යතාව ප්‍රකාශ කිරීම සඳහා ස්මාරක ඉදි කිරීම, ඒ වගේම ශ්‍රී ලංකාවේ ස්වාභාවික දිය උල්පත්, ඒ වගේම පූජනීය නොවන ඉදි කිරීම ස්ථානගත කිරීම ගැන ස්වාභාවික පරිසරයට අවම මැදිහත් වීමක් වෙන විදිහට, ඒ වගේම තමයි මේ ගිනිහල්ගය සිරුර උණුසුම් කරන ස්ථාන, ජනතාගාර ගැන, යපස් නිදි ගැන, khaniජ ද්‍රව්‍ය ප්‍රවාහනය කරන දේවල් ගැන මේවා ඇයි පාවිච්චි කරන්නේ, ඉට්‍රියම් නයෝබියම් වගේ ඒවා මෙච්චර අධික ඒවා ඇයි පාවිච්චි කරන්නේ. ඉතින් දැන් මේවා ඔබලා හොයාගෙන පුරාවිද්‍යාඥයෝ හැටියට ඉදිරිපත් කරනවානේ. දැන් අපේ විශ්වවිද්‍යාලයේ අනෙක් පීඨවල අනෙක් දෙපාර්තමේන්තු වල අය කරන්න ඕන ඔය ගත්ත දැනුම අරගෙන ඉදිරියේදී මොකද්ද කරන්න පුළුවන් කියන එක හොයන්න ඕන. මම හිතන්නේ ඒගොල්ලෝ සම්බන්ධ වෙන්න ඕන ඔබතුමන්ලාගේ මේ දේශනවලට. ඒ වගේම තමයි දැන් අපි දන්නවා මේ පර්යේෂණ කරන්නේ ඇයි. දැන් මගේ පෞද්ගලික හැඟීම නම් කුතුහලයෙන් හින්දා ඔබ පර්යේෂණ කරනවා නම් ඔබ ඊටාම සාර්ථකයි. කුතුහලයෙන් හින්දා තමයි කරන්න ඕන. කියුරියොසිටි. නැතුව පේපර්ස් ගහන්න හරි විභාගේ පාස් වෙන්න හරි වෙන කරන්න දෙයක් නැති හින්දා හරි කරලා හරියන්නේ නැහැ. මම ඉල්ලීමක් කරනවා මේ අවංකවම මේක හොයා ගැනීමේ සිහියක් තියෙන කුතුහලයක් තියෙන්න ඕන. කුතුහලයෙන් ඔබ මේක කරනවා නම් ඉතාමත්ම වැදගත් නිර්මාණ බිහි වේවි. මට හරි ආසයි අපේ මහාචාර්යතුමා කියපුවා මම පොඩ්ඩක් එන්නේ සටහන් කරගත්තා. මේ එතුමා කිව්වා මේ අමුතු මානයකට අපිව අරන් ගියා. මේ සුද්ධෝ මේගොල්ලෝ හමුදා නිලධාරු වෙලා නායකයෝ වෙලා පුරාවිද්‍යාඥයෝ වෙනවා. මේක අන්න මම ඉල්ලීමක් කරන්නේ මෙන්න මේවා තමයි මේ වගේ මේ තර්කානුකූල සහ මේ කියන ඒවාට අනිත් පැත්තට කතා කරන්න පුළුවන්. මේ දරුවෝ කවදා හරි දවසක අපි මේ වගේ සාකච්ඡාවක් තියමු. මේ හැම කතා කරන එකක්ම තව පැත්තක් දකින්න. දැන් මට හරි මේ සතුටක් ඇති වුණා එතුමගේ සාකච්ඡාවේ. මමත් වෙනත් මානයකට අරන් ගියා.
එතුමා කියනවා අනුරාගී ශ්‍රමයක් දීලා ඒක එන්නත් කරලා මේක අපේම කරගෙන එතකොට මේ සුද්දා මේ අපි සුද්දෝ වගේ බවට පත් වෙලා මේවා මේ ඇයි සුද්දෝ මෙච්චර මහන්සි වෙලා මේක කරේ කියන එක නම් මහාචාර්යතුමනි මට ප්‍රශ්නයක් හැබැයි. මෙච්චර මහන්සි ඉන්නේ ඇයි ඒගොල්ලෝ මේ ආපු දේ කරගෙන යන්නේ නැතුව? හැබැයි මේක සඳහා අපි දැන් ඔන්න අපේ දරුවන්ට හොඳ පාරක් වැටලා තියෙනවා. මේ අපේ මහාචාර්යතුමා පෙන්නලා දුන්න එක ඒක වෙනම පැත්තක් නේ. හැබැයි ඉතින් ඕවා ඔහොම කියන්න මහාචාර්ය කෙනෙක් වෙන්නම ඕන. නැත්තම් වෙන කවුරු හරි කිව්වොත් එහෙම ගණන් ගන්නෙත් නැහැ. දැන් එතුමා ලොකු අධ්‍යයනයක් කරලා නේ කිව්වේ. මම හිතන්නේ මේක ඉතාම වැදගත් පැත්තක් අපේ විශ්වවිද්‍යාලයේ දරුවන්ට ආචාර්ය මණ්ඩලයට හිතන්න. ඒ වගේම තමයි මම හරි ආසයි මේ මගේ විෂය භෞතික විද්‍යාව මම දැකලා තියෙනවා බැනගන්න හැටි. හැබැයි ඒ බැනගන්නේ විෂය ධාරාවේ. ඊට පස්සේ එළියට ඇවිල්ලා ඒක ඉවරයි. මේ වගේ බොහොම හොඳ සාකච්ඡා යන්න ඕන. මට නම් මේක හරිම අලුත්. අපි හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මෙච්චර මහන්සි වුණේ ඇයි මේ පිටරට අය මේ දේ කරන්න ගමන් ඔබතුමා හම්බුනලා අපි සාකච්ඡා කරමු. හැබැයි මේක හොයලා බලන්න ඕන. මම හිතන්නේ ඒකටත් අපිට පුළුවන් විද්‍යාත්මක යොමුවීමක් කරන්න. ඒ කියන්නේ මේවා හොයාගන්න පුළුවන් ක්‍රම සහ විදි තියෙනවා දැන් නවීන විද්‍යාවේ. ඒ හින්දා ඒ වගේම තමයි අපි ඒක එහෙමනම් මේකෙන් මිදෙන්න මොකද කරන්න ඕන? දැන් ඒ වගේම මට පොඩි ප්‍රශ්න වගේකුත් තියෙනවා. මේක වෙලාව නෙවෙයි. දැන් මේ පුරාවිද්‍යාඥයෝ මේ මොකද්ද කරන්නේ සහ ඔබතුමා කියපු මේ සුදු පිළියම් නොකල යුතුයි. මට සමහර ඒවා හරීම පැහැදිලි නැහැ. කොහොම වුණත් මට හරිම මේ ආසාවක් ඇති වුණා මේ සම්බන්ධයෙන්. මමත් පොඩ්ඩක් හොයලා බලන්න කියලා හිතුවා. මේ ඔබේ උත්සාහය දැන් මේ බලන්න මේ මෙහෙම කතිකාවතක් ඇති වුණේ මේ අද මේ වැඩේ හින්දානේ. ඉතින් මම ඔබේ උත්සාහය, ධෛර්යය, පුරාවිද්‍යාව උරුම කළමනා කරන මේ විශේෂිත කට්ටියක් මේකේ ඉන්නේ. දැන් මේ වගේ වැඩ බොහොම අඩුයි මේ අනිත් අය කරනවා. මේ ඔබේ උත්සාහය, ධෛර්යය අනිත් අයට ආදර්ශයක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම දිනෙන් දින වර්ෂයෙන් වර්ෂය තව තවත් දියුණු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඔබ සැමට සුබ රාත්‍රියක්. බොහොම ස්තුතියි. එසේනම් සීමිත කාලය හේතුවෙන් මෙම වැඩසටහන අපි අවසන් කිරීමටයි සූදානම් වෙන්නේ. මෙම සුවිශේෂී අවස්ථාවට අප සමග සම්බන්ධ වුණු ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ උපකුලපතිතුමන් වන මහාචාර්ය ආනන්ද කරුණාරත්න මැතිතුමන්ටත් අද දින ආරාධිත දේශනය සඳහා අප සමග සම්බන්ධ වුණු සම්මානිත මහාචාර්ය ජගත් වීරසිංහ මැතිතුමන්ටත් සහභාගී වූ ඔබ සියලුම දෙනාටත් බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. එසේනම් ශ්‍රී ලංකා රජරට විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා හා උරුම කළමනාකරණ අධ්‍යනාංශය මගින් ප්‍රකාශිත The Journal of Archaeology and Heritage Studies ග්‍රන්ථයේ 6 වෙනි වෙළුම මේ ලෙස ඔබ අතට පත් කරමින් අද දින මෙම වැඩසටහන අපි අවසන් කරනවා. ස්තුතියි. සුබ රාත්‍රියක්.